නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඉරිදා සන්ධ්‍යාවේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ පිණිස කාලය ශ්‍රද්ධා ලක්කිරු ප්‍රේක්ෂක ශ්‍රාවක අවකාශය පුරත් සජීව අවකාශයන් පුරාත් පින්වන්ත හැමදෙනාම ඊ타ම දයාවෙන් ඒ පිණිස ඒකරාශි කරගන්නවා. ගරුතර මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන්ම මෙම අවස්ථාවේ වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයේ පිළිබඳව වර්ෂ 2021 මැයි මාස 28 වෙනි දින මිය පරලොව ගිය මාතර රාහුල විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යිනී සෝමාවතී වික්‍රමපතිරණ පින්වන්ත සහෝදරියට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් මාතර වාව හමන්දුව පදිංචි පින්වත් රෝසින් වික්‍රමපතිරණ සොයුරුව ඇතුළු පින්වන්ත දූ දරුවන් පිරිස සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව ගරුතර මහා සංඝරත්නයේ පාමුල අද දවසෙත් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න අපිට අවකාශ සලසා ගන්නයි අපි සූදානම් වන්නේ. ඉතින් 0112 548 400 ඔබේ දහම් ගැටලුවත් සූදානම් කොට සකස් කරගෙන තබා ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. පළවෙනි අදරේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වෙනද වගේම පොදු වශයෙන් අපට අනුශාසනා කරනු ලබන ඉන් අනතුරුව ඔබේ දහම් ගැටලුව සෙත් මේ හෝරා දෙකකට ආසන්න කාලය තුළ දහම් අවවාද ලබන්න අප හැමදෙනාටම අවස්ථාව යෙදෙනවා. එමනම් අපි ගරුතර මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න කාලේ අප හැමදෙනාට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදිනාට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කරනු ලබන අප කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. ධම්සභා මණ්ඩපයේ අද දවසේ ආරම්භක අනුශාසනාව සිදු කිරීම පිණිස යම් මේ කාරණාවක් මුල් කරගන්නකොට අද මේ උතුම් දහම් අවවාදයේ සිද්ධ කරන්න මූලික හේතුව තමයි එහෙමයි. අපිත් එක්ක අපිට හිතවත් උපාසක මහත්තයෙක් කරපු කතාවක්. අවසරයි ස්වාමීනි. අපිත් එක්ක කතා බහ කරනකොට අපෙන් විමසීමක් කළා. අපෙන් ඇහුවා අනාගතේ මොනවා වෙයිද? එහෙමයි. දැන් මේ කතාව කියනකොට කියන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ මේ යන විදිහට අනාගතේ මොනවා වෙයිද? අපි සාමාන්‍යයෙන් ගොඩාක් දෙනෙක් මං හිතනවා මේක කිව්ව ගමන් අනේ ඕක මටත් තිබ්බනේ කියලා වගේ හිතේ. ප්‍රශ්නේ වගේ ස්වාමීනි. එහෙමයි. අනාගතේ අපිට මොනවා වෙයිද? මේ ජීවිතේ යන පිළිවෙලට අනාගතේ මොකක් වෙයිද? මේ ගැන ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ නම ලෝකේ දිහා බලනකොට ඒ ලෝකේ දිහා බලන දැක්ම හරීම පුදුම සහගත එකක් නේ. සාමාන්‍ය මහත්තයා ලෝකයේ බලන්න සාමාන්‍ය මිනිසෙකුට පිහිටනවා ඇස් දෙකක්. ඒකට අපි කියනවා මස් ඇස. මස් වලින් නිර්මාණය වෙච්ච ඇහැ. එහෙමයි. ඒ ඇහත් විවිධ දුර්වලතා වලින් යුක්ත නැද්ද? ඇතෙකුට හොඳට පේනවා. ඇතෙකුගේ පෙනීම දුර්වලයි. ඇතෙමුන්ට වර්ණ පේන්නේ. ඒ වගේ එක එක තියෙනවා. ස්වාමීනි පේන්නේ ටික කාලේ සමහර. ඒ කොහොමත් ඒ මනුස්සයාගේ එක එක පෙනීමේ වෙනසක් තියෙනවා. ඒකට කියනවා මස් ඇස. එහෙමයි. තව තියෙනවා ඇසක්. ඒක එ르දිමතුන් වගේ උපද්ද ගන්න. ඒකට කියනවා දිවැස. ඒ දිවැසෙන් පුළුවන් මේ නොපෙනෙන ලෝකය ඊළඟට වෙනත් ජීවිත මේ වගේව පව බලන්න පුළුවන්. තව ඇසක් තියෙනවා. ඒකට කියනවා පඤ්ඤා චක්කු ප්‍රඥා ඇස. ඒ ප්‍රඥා ඇස කියන එකෙන් ජීවිතේ ඇත්ත දකින්න පුළුවන්. දැන් මේ විදිහේ එක එක ඇස් තියෙනවා. එහෙමයි. මේ ඇස් අතරින්
බුදු කෙනෙකුට විශේෂ ඇසක් තියෙනවා. ඒකට කියනවා බුදු ඇස. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට සද්ධර්මයේ දේශනා කළේ ඒ බුදු ඇසින් දකින්නේ. බුදු ඇසින් ලෝක දකිනා ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ අන් කිසිවෙකු නොදකින විදිහට මේ ජීවිතය ගැන දැක්කා. ඒ බුදු ඇස කියන එක බුදු කෙනෙකුට විතරක් පිළිටන නිසා මහත්තයා. ඒ ක්‍රමයට වෙන කිසි කෙනෙකුට ජීවිතය දිහා බලන්න බෑ. ඒක දැක්කේ බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙමයි. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ ආවරණයකින් තොරව මේ ජීවිතය කියන එක ගැන දැකලා ඔය ප්‍රශ්නෙටම උත්තරේ දුන්නනේ. මේ යන විදිහට අනාගතේ මොකක් වෙයිද? අනාගතේ වෙන දේ වෙනුවෙන් අපි වර්තමානයේ කළ යුත්තේ කුමක්ද? ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම මනහර සූත්‍ර ධර්ම 4ක් අංගුත්තර නිකායේ අන්තර්ගතයි අනාගත භය සූත්‍ර නමින්. පඨම අනාගත භය, ဒုတိ ය අනාගත භය, තති අනාගත භය සහ චතුත්ථ අනාගත භය කියලා සූත්‍ර 4ක් තියෙනවා. මේ සූත්‍ර 4ම පදනම් කරගෙන තමයි මම අද මේ අනුශාසනාව සිදු කරන්න කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ අනාගතේ අපිට වෙන දේ ගැන කොහොමද දකින්න කියලා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අනාගතේ සම්බන්ධයෙන් මෙන්න මේ භයවල් දකිනා භික්ෂුවක් විසින් අප්‍රමාදීව කෙලෙසවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා නොලැබූ මාර්ගඵල ආදී විශේෂ නුවණ ලැබීම පිණිස උත්සාහ කළ යුත්තේ. අනාගතේ බයක් දකිනවා නම් එයා ඉක්මන් කරලා කරගන්න ඕන කිව්වා. තමන් මේ දැන් මාර්ගඵල අවබෝධයට මේ ජීවිතේ විශේෂ අධිගමයකට අරගන්න මහන්සි ගන්න ඕන, නුවණ දියුණු කරගන්න මහන්සි ගන්න ඕන, ධර්මයේ පිළිසරණ සලසා ගන්න මහන්සි ගන්න ඕන. අනාගතේ අනතුරක් දකින්න කෙනා. අනාගතේ අනතුරු දකින්න කෙනෙක් දැන් මේ ජීවිතේ යහපත සලස ගන්නවා කියලා කුමක්ද කරන්න තියෙන්නේ? තමන්ගේ ජීවිතේ හොඳට ධර්මයේ හැසිරෙන්න වෑයම් කරන එක. ඒකනේ යහපත මහත්තයා. එහෙමයි. ධර්මයේ ගිහි ශ්‍රාවකයා වේවා පැවිදි ශ්‍රාවකයා වේවා නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මහත්තයා දහම් දේශනකොට ඒ ධර්ම දේශනාව ශ්‍රවණයට සිව්වණක් පිරිසම වගේ බොහෝ වෙලාවට හිටියා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවේ හැමතිස්සෙම තියෙන්නේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මූලික තැන දුන්නා. අපි හිතමු බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසම ඉන්නවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ එතන භික්ෂූන්ට. මහණෙනි කියලා. එනිසා තමයි ගොඩාක් දේශනාවල අපිට හම්බ වෙන්නේ භික්ඛවේ කියලා, මහණෙනි කියලානේ. දැන් මෙතනයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා 4ම වදාළේ මහත්තයා සවැත් නුවර දෙවුරන් විහෙරේදී. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මොනවද දැක්ක යුතු අනාගත භය? එහෙම නැත්නම් අපිට අනාගතේ මොනවද වෙන්නේ? පළවෙනි එක භික්ෂුවට වදාලා කල්පනා කරන්න කිව්වා. දැන් නම් මං තරුණයි. දැන් මගේ ශරීරේ හොඳට සවි ශක්තිමත් ඇතුව හොඳට තියෙනවා. දැන් තරුණකම නිසා මට හොඳ හයියහත්තියක් තියෙනවා. තරුණ කෙනාට යම් ශාරීරිකව දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? මට ඒක දැන් තියෙනවා. හැබැයි අනාගතේ මං වයසට යනවා. අන්න අනාගතේ වෙනදී. එහෙමයි ස්වාමීනි. අපි හැමෝටම මහත්තයා අනාගතේ වෙනදී. මහත්තයාට පෞද්ගලිකව අනාගතේ වෙනදී, මට පෞද්ගලිකව අනාගතේ වෙනදී. මේ අහන සදහවත් පින්වතුන්ට පෞද්ගලිකව අනිවාර්යෙන් අනාගතේ වෙනදී අපි වයසට යනවා. වයසට යෑම කියන එක මේ ශරීරය දුර්වල කරලා දාන එකක්. දැසේ පෙනීම නැති කරලා දාන එකක්. සවම්පත්වල ඇසීම නැති කරලා දාන එකක්. ශරීරයේ තියෙන සවි ශක්තිය දුර්වල කරලා දාන එකක්. වයසට ගියපු කෙනාට ගොඩාක් වෙහෙසකර තත්ත්වයක් හට ගන්නවා. ඒ වෙහෙස දැන් නැහැ. එහෙනම් දැන් ඉක්මන් කරලා තමන්ගේ යහපත පිණිස ධර්මයේ හැසිරීම කරගන්න ඕන. අන්න ඒක තමයි අනාගතයේ සම්බන්ධයෙන් ඔය භය දකින්න කෙනා වහවහ කරගත යුතු දේ. බලන්න මේ සත්‍යය හැමෝටම පොදුයිනේ. හැම තැනකටම පොදුයිනේ. අපි ගත්තොත් මහත්තයා වුණ රටක ප්‍රශ්නයක් ගැන අපි කතා කරොත් එහෙම මේ අනාගතයේ මේ රටවල් යන විදිහට මෙහෙම වෙයි කියලා ඒක එක තැනකට කොටු වෙනවානේ. අපි හිතමු යම් ගම්මානයක ඔන්න ගම කරබුද හටගෙන මේ මිනිස්සු කතා වෙනවා යන විදිහට නම් මේ ගම මෙහෙම ගියොත් කියලා කතා වෙනවා. එතකොට ඒක ගමට කොටු වෙනවානේ. අපි ගත්තොත් පවුලකට
පවුලේ මිනිස්සු කතා වුණොත් එහෙම මේ යන විදිහට මේ පවුලට නම් අනාගතය කියන ඒක පවුලකට කොටු වෙනවා. හැබැයි මේ අවවාදේ කොටු නෑ. මේ අවවාදේ මත හැම තැනටම පොදුනේ. ස්වාමිනේ පොදු වශයෙන් පුද්ගලිකව අපි හැමදෙනාටම එතකොට අපි මේ වූ ප්‍රශ්නයට යටත්ව අපි මේ වූ ප්‍රශ්نين මහත්තයා ගැලවිලා නෑ. එහෙමයි. අපි මේ ජීවිතේ කොයි තැනක හිටියත් මේ ප්‍රශ්نين ගැලවිලා නෑ. ඒකයි බුදු කෙනෙකුගේ පුළුල් දැකම. සාමාන්‍යයෙන් අපේ දැක්මවල මහත්තයා අපි කොහෙට හරි කොටු වෙනවා. කොහෙට හරි හිර වෙනවා. එහෙමයි. ඒ හිර වෙලා තමයි අපි බලන්නේ. ඒකනේ ඉතින් අපිට තියෙන්නේ අපි ගොඩාක් වෙලාවට අපි බලන්නේ ඉතින් S දෙකින්නේ. අපිට තියෙන්නේ මාස ඇස. ඊළඟට ඔය අපිට එක එක මට්ටමට පිළිලා තියෙනවා නුවණැස යාන්තම්. ඒ නුවණැස කියන එක ගත්තොත් එහෙම වර්තමාන යුගයට වෙනකොට නම් නුවණැස සෑහෙන දුර්වලයිනේ ගොඩක් අයගේ. ඇතැමෙකුට නුවණැසක් කියලා එකක් ඇත්තෙම නැහැ. ඉතින් එහෙම ලෝකෙ දිහා බලනකොට අපිට කොච්චර වරදිනවද? ස්වාමීනි මේ බොහෝ අය කතා කරන කාරණාව තමයි ධනාත්මකව හිතන එක මගහැරවා ගන්න එපා කියලා. නමුත් ස්වාමීනි මේ වනාහි මේ සත්‍ය අපි ස්පර්ශ කරන්න ඕන විග්‍රහ කරගන්න ඕන කවර කෙනෙක් වුණත් තමන්ගේ ජීවිතය දිහා බලලා මේ නිවැරදිව අවසරයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා ධනාත්මක චින්තන ක්‍රමවේදයක් මේ ලෝකේ තව ඇත්තේ නැහැ. ධනාත්මක චින්තනයේට එක එක ක්‍රමවේද තියෙන්න පුළුවන්, එක එක ඉගෙනවීම් තියෙන්න පුළුවන්, එක එක දේවල් කරන්න කියලා කියනවා වෙන්න පුළුවන්. ඒ උදෙසා වෙන වෙන විෂයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැම එකකටම ඉහළින් ගොඩාක් ඉහළින් සමීපවත් නොවි තමයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තියෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මහත්තයා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් නිසා තමයි මේ මිනිස්සු ජීවිතේ යන්න පුළුවන් ඉහළම තැනට. ඒ ඉහළම තැන ගැන බුදුරජාණන් වහන්සේ වදාලා යාවතා භික්කවේ සත්තා වාසා මහණෙනි යම්තාක් සත්වෝ වාසය කරන තැන් ඇද්ද? යාවතා භවග්ගං යම්තාක් භවග්‍රය ඇද්ද? ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මින් යදිදං අරහන්තෝ. ඒ සියල්ලට ඉහළින් මේ ලෝකේ අග්‍රව වැඩ හිටින්නේ රහතන් වහන්සේලාය. රහතන් වහන්සේලා බිහි වුණේ මේ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මත ජීවිතේ ඉහළටම දියුණු කරගු දියුණුවේ හිණිපෙත්තටම ගියපු රහතන් වහන්සේලා බිහි වුණේ මේ ධර්මයෙන් නම් ධර්මයට වඩා ධනාත්මක චින්තනයක් ලෝකේ තවත් තිබේද? ඒ නිසා ධර්මයේ තමයි ධනාත්මක දේ. එහෙමයි. මේ ක්‍රමවේදයන් ඔස්සේ හිතනවා නම් මිනිසෙකුගේ ජීවිතේ කවදාවත් පිරිහෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙවනි අනාගත බය වදාලා. කල්පනා කරන්න කිව්වා භික්ෂුවට දැන් නම් මට ලෙඩ අඩුයි. ලෙඩක් දුකක් හැදුනත් ඉක්මනට හොඳ වෙනවා. ඒ ලෙඩේ උදෙසා තියෙන ප්‍රතිශක්තිය දැන් මට තියෙනවා. නමුත් හැමදාම මෙහෙම තියෙන්නේ මට ලෙඩ වැඩි වෙන කාලයක් එනවා. ලෙඩ විසින් මාව යටපත් කරන කාලයක් එනවා. ඒ ලෙඩ විසින් මාව යටපත් කළාම මට මේ තියෙන පහසුව නැතුව යනවා. එහෙමයි. ඒ නිසා කල්පනා කරන්න කිව්වා ලෙඩ වෙන්න කලින් මං මගේ යහපත කරගන්නවා. මං කොහොම හරි ධර්මයේ හැසිරීලා මගේ ජීවිතේට රැකවරණය ලෙඩ වෙන්න පෙර උපදව ගන්නවා. දැන් මහත්තයා සමහරුන්ට ලෙඩ හැදෙන්නේ නැද්ද? එක තැනක ඇඳට වැටෙන්න වෙන. අපි හිතමු අපි ධර්මයේ හැසිරෙමින් ඉද්දි අපිට එකපාර රෝගයක් ඇවිල්ලා අපි එක තැනට වැටුණා. දැන් අපිට බණ අහන්න අපි කැමති තැනකට යන්න බෑ. රුවන්වැලි සෑය වැඩ ඉන්නවා සෑය වඳින්න යන්න බෑ. මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා බෝධිය වඳින්න යන්න බෑ. අපි හිතමු අපිට දැන් හොඳට මේ ශරීර ශක්තිය ආදී තිබුණාට ඔන්න අපිට අසනීපයක් ඇවිල්ලා අපේ දැස් පවා නොපෙනී ගියා. ඊට පස්සේ අපිට ස්වාමීන් වහන්සේලා බල බල බණ අහන්න බෑ. මේ තැනට අපේ ජීවිතේ පත් වෙනවද නැද්ද? අපේ ජීවිතේ පත් වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. එක එක විදිහට වෙන්න පුළුවන්. හැමෝටම එක විදිහට ලෙඩ හැදෙන්නේ. නමුත් හැම කෙනෙක්ම ලෙඩවීම උරුම කරගෙන ඉන්නවා. ඒක අනාගතේ හටගන්න බයක්. මේ යන විදිහට අනාගතේ ඕක වෙනවමයි. අපි මේ ජීවිතේ යන විදිහට දවසින් දවස ගත කර දැන් අද ඉරිදා සති අන්තය. එහෙමයි. සතිය බලන්න මහත්තයා අපිට අහිමි වෙවි යන හැටි. දැන් මේ වෙසක් මාසයේ එහෙම නැත්නම් මැයි මාසයේ අපිට අහිමි වෙනවා. අද දවස මැයි මාසයේ බොහොම අවසාන දිනය. අපිට වේගින් අහිමි වෙවි යනවා. මේ යන විදිහට අපි යන්නේ ගොඩාක් ලෙඩ වෙන තැනටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම අනාගත බයකුත් තියෙනවා. ඒකත් කල්පනා කරන්න ඕන භික්ෂුව. මේ කාලේ නම් හොඳට සුභික්ෂයි. සුභික්ෂය කියලා කියන්නේ පාඩුවේ යමක් අනුභව කරන්න පුළුවන් පසුබිමක් මේ කාලේ තියෙනවා. හැබැයි
හැමදාම සුභික්ෂ වෙන්නේ නැහැ ලෝකේ. දුර්භික්ෂ කාල හට ගන්නවා. ඒ දුර්භික්ෂ කාල හටගත්තට පස්සේ යැපෙන්න හරි අමාරුයි. ධන සම්පත් ගොඩාක් තියෙන අය පවා අපහසුයෙන් යැපෙන කාලයක් මේ ලෝකෙට එන්න පුළුවන්. ඒ බඳු කාලයක් ආවොත් එහෙම සමහරවිට ඒ දුර්භික්ෂ භාවයේ හේතු කරගෙන ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා. ඒ නිසා මේ සුභික්ෂ කාලේ මං මගේ යහපත, මං මගේ දියුණුව, මං මගේ රැකවරණය හදා ගන්න ඕනේ. මේක ඇත්තටම මේ අනාගතේ බය දකින්නට වඩා හරි වටින තැන තමයි වර්තමානයේ කළ යුත්තේ මොකද්ද කියන එක. එහෙමයි ස්වාමීනි. අනාගතේ බයක් දකින කෙනෙක් වර්තමානයේ කළ යුතු දෙයක් තියෙනවානේ. මෙන්න මේ දේ තමයි කළ යුතු දේ. කළ යුත්තේ මහත්තයා පුණ්‍ය කිරියා පින් කරගන්න එක ඉක්මනට. කුසල කිරියා හොඳට කුසල් කරගන්න එක. සමචර්යා යහපතේ හැසිරෙන එක. ධම්මචර්යා ධර්මයේ හැසිරෙන එක. ඕක තමයි රැකවරණය. ඔය තුලින් තමයි රැකවරණය කියන එක ජීවිතයක ගොඩ නැගෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහත්තයා හතරවෙනි අනාගත බය දැක්ක යුතු විදිය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුවට හිතන්න කියනවා මේ කාලේ නම් මිනිස්සු සමගි සම්පන්නයි. මිනිස්සු මේ වාද වේද නැතුව හොඳට ඉන්නවා. මිනිස්සු අර එකිනෙකා මරා ගන්න පසුබිම නිර්මාණය වෙලා නැහැ. හැබැයි ලෝකේ හැමදාම එහෙම තියන්නේ. එකපාර මේ මිනිසයා අසමගි වෙන කාලේ එනවා. මිනිසයා කලකෝලාහල කරගන්න කාලේ එනවා. ආනේ බඳු කාල පැමිණියොත් එීම කොහේ හරි හැඟවි පණ ගැට ගහ ගන්න වෙනවා කියන ප්‍රශ්නේ එනවා. ඊට පස්සේ මේ සැනසෙලි මොකුත් නැහැ. ඒ නිසා සැනසෙල්ල තියෙන කාලේ මුද්දට ධර්මයේ හැසිරෙන්න. දැන් බලන්න මේ බුදු කෙනෙක් ලෝකයේ දිහා බලන කියපු පිළිවෙල මේ. මේ එක සූත්‍ර දේශනාවක්. දැන් අනාගත බය සූත්‍ර 4න් එක දේශනාවක තමයි මේ කාරණා තුන බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙමයි ස්වාමී. මේ කාරණා 4 ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ මහත්තයා පස්වෙනි කාරණේ තමයි ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ හැසිරෙන්න තියෙන පසුබිම සම්පූර්ණයෙන් අහිමි වෙලා යන්න හේතුව භික්ෂුන්ගේ අසමගිය. භික්ෂුන් වාද කර ගැනීම. භික්ෂුන් එකිනෙකාට අපහාස කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුන්ට කල්පනා කරන්න කියනවා මහණෙනි අද සංඝයා සමගිව හිටියට අනාගතේ සංඝයා අසමගි වෙනවා. කිරිදියයි වගේ එකට ඉන්නේ මේ භික්ෂුන්. භික්ෂුන් එකිනෙකා වාද කරගන්න පටන් ගන්නවා. ඒ කාලෙට භික්ෂුන් එක එක පැති වලට බෙදි බෙදි වාද කරගන්නවා මිසක් ධර්මයේ හැසිරීම සම්පූර්ණයෙන් පැත්තකින් තියෙනවා. ආනේ බඳු කාලයක් එනකොට ධර්මයේ හැසිරීමේ පසුබිම අවසන් වෙලා යනවා. එහෙමයි. ඒ භික්ෂුන්ගේ අසමගී නිර්මාණය වෙන හැටි මහත්තයා හරි ලස්සනයි අනාගත බය සූත්‍රවල බුදුරජාණන් වහන්සේ වදාළ විදිහ. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් අපිට හිතෙන්නවත් නැති කාරණාවක් සමහර වෙලාවට අපි මහා සංඝරත්නය ආශිර්වාදය යටතේ ධර්මයේ ශ්‍රවණය කරමින් ජීවිතයේ ධර්මයේ පුරුදු කරන්න ඕන කියන අදහසේ ඉන්නවා. සමහරට ප්‍රමාදව ඉන්නවා. ඒ නමුත් මෙහෙම දෙයක් විය හැකියි කියලා අපට හිතෙන්නේ දැන් බලන්න මහත්තයා මේ කාලවකවානුවේ අපේ කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ මේ ධර්මය පැහැදිලිව ඉස්මතු කරලා කියා දීපු නිසා නේද දැන් මේ වර්තමානයේ වෙනකොට යම් කිසි පිරිසකට ඒ ධර්මයේ තුලින් රැකවරණයක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙමයි. ඒ ඉලක්කයට කටයුතු කරපු එක භික්ෂුවක් හිටපු නිසා. එතකොට ඒ පසුබිම යම් අයුරකින් අපි හිතමු ඇහිරලා ගියා කියලා. භික්ෂුන් පැහැදිලි ධර්මයේ කතා කරන්නේ නැති කාලයක් එනවා. එතකොට ගිහි පින්වතුන්ලාට යන එනමක් නැතුව යනවනේ. එහෙමයි. ඒ භික්ෂුන්ගේ ඇසුරෙන් තමයි රැකවරණය කියන එක හැදෙන්නේ. භික්ෂුන් පිරිහුණා කියලා කියන්නේ සියලු දෙනාගේ පරිහානිය. ජීවිතේ පරිහානිය. මේ රටවල ඉතින් බිල්ඩින් වලින් දිනු වෙලා යයි. ඊළඟට යාන වාහන හැදෙයි. ඒවා තියෙයි. නමුත් මිනිස්සයා පිරිහිනවා. ස්වාමීනි අර මිනිස්සු අසමගි වන කාලේ මිනිසුන්ගේ සමගිය නැතුව මිනිසුන්ගේ සමගිය හටගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන්ගේ සමගිය උපකාර වෙනවා භික්ෂුවට සුවසේ දහමේ හැසිරෙන්න. එහෙමයි. හැබැයි මිනිස්සු අසමගි වුණොත් එහෙම භික්ෂුවට හරි අර්බුදයක් හටගන්නවා භික්ෂුවගේ ජීවිතේ සුවසේ ගත කරන්න. ඒක මිනිසුන්ටත් එහෙම තමයිනේ. එහෙමයි. මිනිස්සු අසමගි වෙච්ච කාලෙක මිනිස්සුන්ට කැමති විදිහට සුවසේ වාසය කරන්න බෑනේ. සමහරට ගෙවල් වලට ගහනවා, ගෙවල් විනාශ කරනවා, මිනිස්සුන්ට කැලේ පයින් වෙනවා. එහෙම කාලා තිබුණානේ. එහෙමයි. එහෙම කාලා තිබුණානේ අපේ මේ රටවල් වල මහත් වෙලට මතක ඇති. සමහරවල් තරුණ දූල පුතන්ට නම් මතක නැහැ. නමුත් එහෙම කාලවක වානු මේ රටේ නිර්මාණය වෙලා තිබුණා. මිනිස්සු රැයට දොරවල් වහලා
මේ කැලෑ ගානේ නිදාගත්ත කාලේ තිබුණනේ. එතකොට සුව පහසු අහිමිලා යනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ අනාගතේ හටගන්න අර භික්ෂූන්ගේ අසමගිය ගැන වදාරනකොට හරි වටිනා කාරණා ටිකක් වදාලා. අවසරයි මේක මම හිතනවා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාටත් හරි වැදගත් එකක් මේක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අනාගතේ අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති භික්ෂූන් පහළ වෙනවා. අභාවිත කියලා කිව්වේ ධර්මයේ තුල වඩලා නැහැ. ධර්මයේ තුල කය වඩලා නැහැ. ධර්මයේ තුල කය වඩලා නැහැ කියලා කියන්නේ මහත්තයා කයින් සිල් රැකලා නැහැ. එහෙමයි. ඊළඟට ධර්මයේ තුල මේ ධර්මයේ කියා දෙන පිළිවෙලට තමන්ගේ කය වචනේ සංවර කරගෙන සිල් පුරලා නැහැ. ධර්මයේ තුල කියලා දෙන පිළිවෙලට හිත වඩලා නැහැ. ධර්මයේ තුල කියලා දෙන පිළිවෙලට ප්‍රඥාව වඩලා නැහැ. ඒ බඳු භික්ෂූන් පහළ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් හිතුවක්කාර විදිහට තමයි ජීවත් වෙන භික්ෂූන් පහළ වෙනවා. ඒ භික්ෂූන් පහළ වුණාම ඒ බඳු භික්ෂූන් වැඩිමහල්ලෝ වෙලා ඒ අය අනිත් අයව උපසම්පදා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ භික්ෂූන් අර ශාසන ධර්මයක් ගැන කිසි හැඟීමක් නැති භික්ෂූන් අනිත් අයව උපසම්පදා කරනවා. උපසම්පදා කරාට පස්සේ ඒ භික්ෂුවට හැකියාවක් තියෙනවද මහත්තයා මෙයයි ධර්මයේ මෙයයි විනය කියලා දෙන්න? බෑ. එහෙමයි. එතකොට ගෝලයෝ ටික ඒ භික්ෂුව යටතේ මහාන වෙන ගෝලයෝ ටික සම්පූර්ණයෙන්ම ධර්මයේ කියලා වැරදි මාර්ගයක යනවා. අන්තිමේ භික්ෂු පරපුරක් බිහි වෙනවා. ධර්මයට අවනත නැති, විනයට අවනත නැති. අන්න එක කියනවා පරිහානිය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තාම මේ අනාගත බය හටගෙන නැහැ. හැබැයි මේක අනාගතේ හට ගන්නවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් මැදිහත් වෙලා ඒ අනාගත බය නූපදින විදිහට තමන්ගේ ජීවිතේ හරියට ගත කරන්න කියලා. භික්ෂුන්ගේ හදවතට ගන්න දෙයක් මේ කිව්වේ. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේමයි කියනවා මේ ධර්ම මාර්ගය ගැන කිසි හැඟීමක් නැති භික්ෂුන් අනාගතයේ අයට නිස්සයක් දෙනවා. නිස්සය දෙනවා කියලා කියන්නේ මහත්තයා ඒක උපසම්පදා වේ තියෙන එක. නිස දෙනවා තමන්ගේ ඇසුරේ තියාගන්න. ඒතකොට තමන්ගේ ඇසුරේ තියාගන්නේ ධර්ම විනය ගැන හැඟීමක් නැති කෙනෙක්. එයා ඇසුරේ හිටියා කියලා ඇසුරේ ඉන්න කෙනාට ධර්මයක් විනයක් ගුණයක් වැඩෙන්නේ නැහැ. එතකොට මේ භික්ෂු පරම්පරාව මෙනසිලා යනවා. ඊළඟ කාරණේ කියනවා ධර්ම විනය ගැන හැඟීමකින් තොර ශාස්ත්‍රීය ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් තොර භික්ෂූන් එකට එකතු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරම ගම්භීර වූ ධර්ම කාරණා අරගෙන නිකන් ඒ වගේ ධර්ම සාකච්ඡා කියලා වාද කරන්න පටන් ගන්නවා කියනවා. එහෙමයි. බලන්න බුදු ඇසකින් දැක්ක දේවල්. එහෙමයි ස්වාමීනි. අර ධර්ම විනය ගැන කිසි හැඟීමක් නැතුව ශාස්ත්‍රීය ගෞරවයකින් තොරව බුද්ධ වචනේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න නැතුව නිකන් දෙන්නේක වාඩි වෙලා මේ බොහොම ගැඹුරු ධර්ම කාරණාවලට තමන්ගේ අර්ථකථන දිදී වාද කරන්න පටන් ගන්නවා කියනවා. එතනදී හටගන්නේ මහණෙනි අනුන්ට ගැරහීම පමණි. එතනදී හටගන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජුකම පමණි. එතන ධර්මයට තැනක් නැත, විනයට තැනක් නැත. එහෙමයි. වාදය කියන තැන යම් තැනක තියෙනවද එතන ධර්ම විනයට තැන නැහැ. ධර්ම විනයට තැන නැතිකොට මහත්තයා ඒක පස්සේ මිනිසුන්ට තෝර බේර ගන්න බැරුව යනවනේ. මිනිස්සු අර භික්ෂුන් දෙනමක් අපි හිතමු වාද කරනවා කියලා. මිනිස්සු හිතනවා අර භික්ෂුව හරි කියලා කොටස, අනිත් කොටස හිතනවා අර භික්ෂුව හරි කියලා. මිනිස්සු ඊට පස්සේ වාද කරගන්නවා. අන්තිමේ ධර්ම විනයට වෙච්ච දෙයක් නැතුව යනවා. රැකවරණය හිමි. කවර බීතියක් සහිතයි අනාගතේ එතකොට. අනාගතේ කොයිතරම් බයක් තියෙනවද? මොකද මේ අනාගතේ බයවල යම් හෙවණැලි අදත් පේනවා. අනාගතේ හටගන්න තියෙන මේ භයංකාර තත්ත්වයේ යම් හෙවණැලි අදට පේනවා. එහෙමයි. මේවා බුද්ධිමත් කෙනෙකුට හඳුනා ගැනීම උදෙසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාගතේ භික්ෂුන් වහන්සේලා මූලික බුද්ධ දේශනාවට රුචි කරන්නේ නැහැ කියලා. මූලික බුද්ධ දේශනාවට රුචි නොකර එක මේ බුදු සසුනින් පරිබාහිර වික්ත පඬිතුයෝ ආදීන් කියපු කතන්දර මුලට අරගන්නවා කියන්නේ. ඒව තමයි කියනවා මිනිස්සුන්ට කියලා දෙන්නේ මේ මෙහෙම කතාවක් තියෙනවා මෙහෙම කතාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අර බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ දේශනාව මේ තමයි මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ කියලා. එහෙම ඉස්මතු කරන්නේ. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ විනය කියලා ඉස්මතු කරන්නේ. ඒවට කැමති නැහැ. භික්ෂුන් මේකට අකමැති වෙනකොට භික්ෂුන් ඒ නොපවසා සිටිනවා. ඒ නොපවසනකොට මිනිසුන්ට ඒක අහන්න නැතුව යනවා. මිනිසුන්ට ධර්ම විනය නොලැබී යනවා. ධර්ම විනයට තියෙන තැන සම්පූර්ණයෙන් නැති වෙනවා. අනාගතේ හටගන්න එක
බුදුරජාණන් වහන්සේ වදාළ බහණෙනි ඒ නිසා දැන් එය නසන්ට නැසීම උදෙසා කටයුතු කරන්න කියලා. ඒ කිව්වේ ධර්ම විනයට හොඳට ගරු කරන්න. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුන් අසමගි වෙන්න හේතු වෙන ඊළඟ කාරණේ තමයි ඇතැම් භික්ෂුන් ලාභ සත්කාර බහුල කරගෙන වාසය කරනවා. එයාට වැදගත් වෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමන් කෙනෙක් වීම තමන්ට තැනක් හදා ගැනීම තමන් චරිතයක් වීම අන්න ඒක මුල් කරගන්න. එතකොට භික්ෂුවගේ සම්පූර්ණ අදහස් ඔක්කොම වෙනස් වෙලා යනවා. භික්ෂුවක් මුල් තැන දිය යුත්තේ තමන්ට නෙවෙයි මහත්තයා. භික්ෂුව මුල් තැන දෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඉර මඩල කරගෙන බුදුරජාණන් වහන්සේ සඳ මඩල කරගෙන බුදුරජාණන් වහන්සේ ආලෝකය කරගෙනනේ භික්ෂුන් බිහි වෙන්නේ. එතකොට ඒ භික්ෂුව භාග්‍යතුන් වහන්සේ මේ කවුරු හරි ඇහුවොත් එහෙම ඔබලා කවුද කියලා භික්ෂුව උත්තර දෙන්නේ කොහොමද මහත්තයා? මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර. මම ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ මේ දරුවෙක්. එහෙමයි. මම බුදු පුතෙක්. එහෙමනේ කියන්නේ. දැන් මම බුදු පුතෙක් කියනවා නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරන්න ඉබේ. ශාස්ත්‍රුන් වහන්සේට ගරු නොකරන තමන් චරිතයක් වෙන්න හදන භික්ෂුන් අනාගතේ බිහි වුණාම ඒ භික්ෂුන් වහන්සේලා යටතේ බොහොම පහත් පිරිහුණු භික්ෂු පරම්පරාවක් හැදෙනවා. එතකොට ධර්ම විනයට තියෙන තැන නැතු වෙනවා. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අනාගතේ භික්ෂුන් ධර්ම විනයට නෙවෙයි ආස කරන්නේ. අනාගතේ භික්ෂුන් අලංකාර සිවුරු වලට ආස කරනවා. අනාගතේ භික්ෂුන් මේ ප්‍රණීත ආහාර පාන වලට ආස කරනවා. අනාගතේ භික්ෂුන් අලංකාර කුටිසෙනසුන් වලට විතරක් ආස කරනවා. අනාගතේ භික්ෂුන් ඕන්න ඔය ලාමක දේවල් වලට ආසා කිරීම නිසා ධර්ම විනයට තියෙන තැන නැති වෙනවා. ඊළඟට අනාගතේ භික්ෂුන් වහන්සේලා ස්ත්‍රීන්ට ප්‍රිය වෙනවා. ස්ත්‍රීන් ලං කරගෙන වාසය කරන්න කැමති වෙනවා. මෙහි කියනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව වැඩිපුර භික්ෂුණීන්ව සික්ඛමානාවන් සහ සාමණේරියන්ව ඇසුරු කර කර වාසය කරන්න පටන් ගන්නවා කියලා. එහෙමයි ස්වාමී. එතකොට භික්ෂුවට වෙන හානිය මොකද්ද? භික්ෂුවගේ බඹසරට තියෙන කැමැත්ත නැති වෙනවා. බඹසරට අකමැත්තෙන් ඒ භික්ෂුව ටික කාලයක් ඉඳලා ඇතැම් වෙලාවට සිද්ධ වෙනවා කියනවා සිවුරු අරිනවා. එහෙම නැත්නම් ඒ භික්ෂුව සීලය ගැන තියෙන ගෞරවය නැති කරගන්නවා අර ස්ත්‍රීන් එක හිතුමනාප හැසිරෙනවා. එහෙමයි. ඔය දෙකෙන් එකක් වෙනවා කියනවා. එක්ක සිවුරු වෙරලා යනවා මට මේ සිවුරේ ඉඳගෙන මේ ස්ත්‍රී ඇසුර කරන්න බෑනේ කියලා ඔන්න සිවුරු වෙරලා යනවා. ඒක එක. ඒකෙම පරිහානියක් වෙන්නේ. එහෙමයි. ශාසනය පවත්තන්න ඉන්න භික්ෂුන් නැතු වෙනවා. එහෙම නැත්තම් සිද්ධ වෙන දේ තමයි භික්ෂුව කල්පනා කරනවා ඉතින් කමක් නැහැ සිල්පද ඕනේ ඔය සිල්පද කියලා. සිල්පද ගැන තැකීමකින් තොරව අර ස්ත්‍රීන් ඇසුරු කරන්න පටන් ගන්නවා. මෙතනත් අර්බුදය හටගන්නවා. එහෙමයි. ස්වාමීනි හරි මේ අවාසනාවන්ත ඒ ඉරණම බිහිතිය ඒ කල්යාණ වට පවත්වන්න වැඩ ඉන්න මහා සංඝරත්නය ඒ විදිහට පිරිහි ගියොත් ඉන්න එහෙම කවර අවාසනාවක්ද දෙන්න. අපි කවුරුත් වහ ඒ පිළිබඳ එහෙමයි අවසරයි. ඒකයි මහත්තයා මේ යන ක්‍රමයට අනාගතේ මොකක් වෙයිද කියන එකනේ ප්‍රශ්නේ. මේ තමයි අනාගතේ වෙන දේ. අනාගතේ මෙතෙන්ට යනකොට අපිට පේන්න තියෙන දේ තමයි අනාගතේ අපිට තියෙන රැකවරණය අහිමි වෙවි යනවා වේගෙන් අහිමි වෙනවා. ඒ රැකවරණය අහිමි වෙද්දි පින්වතුනි භික්ෂුන් වහන්සේලා ලෙස වර්තමානයේ ඉන්න භික්ෂුන්ට වගකීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම පරයයන් යලි යලි ඉගෙනගෙන තමන් මේ පරිහානිය කොටස්කාරයෙක් නොවීම පිණිස කටයුතු කරන එක. ඒක එකක්. ඊළඟට භික්ෂූනුත් උපාසක උපාසිකාවනුත් මේ ගිහි පැවිදි සියලු දෙනා හොඳට හිතට අරගත යුතු දෙයක් තමයි දැන් තියෙන මේ පරිසරයේ අනාගතේ නම් තියෙන්නේ මේ නිසා කරගන්න දෙයක් දැන් තමයි. එහෙමයි ස්වාමීනි. ආන්න ඒක හොඳට හිතට අරගත යුතු එකක්. ඉතින් ඔය තමයි අනාගත බය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අවසාන අනාගත බය. භික්ෂුවට කල්පනා කරන්න කිව්වා. දැන් නම් මං නිරූපද්‍රිතව ජීවත් වෙනවා. මේ මොහොතේ මේ ශ්‍රණයේ මගේ ජීවිතේ තියෙනවා. මේ දැන් මං පණ තියෙන මිනිහෙක්. හැබැයි හැමදාම මගේ පණ තියෙන්නේ මං මැරෙනවා. සමහරවිට මට සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. විස ගෝනුස්සෙක් දෂ්ට කරන්න පුළුවන්. විස පත්තෑයෙක් දෂ්ට කරන්න පුළුවන්. ඒකින් මං මැරෙන්න පුළුවන්. දැන් මහත්තයා විස සහගත මදුරුව මැස්සෝ ඉන්නවා. ඒකුන් දෂ්ට කළා මිනිස්සු මැරෙන්නේ නැද්ද? එහෙම මැරෙන්න පුළුවන්.
එහෙම නැත්නම් මං ඇවිද යනකොට පය පැකලී වැටිලා මං මැරෙන්න පුළුවන්. මං වළඳපු දෙයක් අජීර්ණ වෙලා මං මැරෙන්න පුළුවන්. මගේ පිත කිපිලා මැරෙන්න පුළුවන්. සෙම කිපිලා මැරෙන්න පුළුවන්. වාතය කිපිලා මැරෙන්න පුළුවන්. මේ විදිහට මගේ මරණය එන්නත් පුළුවන්. එහෙම නැත්නම් බොහොම භයානක සතෙකුට ගොදුරු වෙලා මම මැරෙන්න පුළුවන්. දැන් මිනිස්සු මැරෙනවානේ අලි ගහලා සමහරවල්ලාට හරකුන් එනලානේ. එහෙමයි. එහෙම මැරිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් රුදුරු මිනිස්සුන්ට අසු වෙලා මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපි මැරෙන්න පුළුවන්. අපේ රටේ තිබුණ කාලයක් ත්‍රස්තවාදය. ඊළඟට මේ බිහිසුණු අන්තවාදයක් මෑත කාලයක අපේ රටේම ඉස්මතු වුණානේ. ඊළඟට මිනිස්සු එකපාර අසමගි වුණාම මිනිස්සු මේ රණ්ඩු සරුවල් කරගන්නවා. ඒ රණ්ඩු සරුවල් වලදී මේ අනිත් මනුස්සයා ගැන හිතන්නේ නැතුව පහර දීම් කරනවා. එතකොට මැරිලා යනවා. ඉතින් අපි මේවට මැදි වෙන්න පුළුවන්. මැදි වෙලා මරණය උරුම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තව පැත්තක් වදාළා. ඒ තමයි අමනුස්ස දෝෂය. අමනුස්සයෝද මාගේ ජීවිතේ තොර කළ හැක්කේය. ඒ කල්හිද මට මගේ ජීවිතේ මරණය කියන එකට මුහුණ දෙන්න වන්නේ. එනිසා මේ පසුබිම මේ දැන් තියෙන මොහොත තමයි මට මගේ ජීවිතේට රැකවරණය හදා ගැනීම පිණිස තියෙන මොහොත. ප්‍රමාද වෙන්නේ මම කියන එක හිතට ගන්න ඒවා. එතකොට මේ යන ක්‍රමයට මහත්තයා ඊළඟට සිද්ධ වෙන්න තියෙන එක මොකක්ද? මරණය. අනිවාර්යෙන් සිද්ධ වෙනවනේ. දැන් අර අනිත් කියපු කාරණා නම් දැන් වයසට යෑම මුණ ගැහෙන්න පුළුවන් මහත්තයා මුණ නොගැහෙන්න පුළුවන්. වයසට යන්නේ නැතුව මැරෙනවනේ මිනිස්සු. ලෙඩවීම මුණ ගැහෙන්න පුළුවන් මුණ නොගැහෙන්න පුළුවන්. ලෙඩ නොවීම මැරෙන්න පුළුවන්. ඊළඟට දුර්භික්ෂ කාලා හම්බ වෙන්නත් පුළුවන් හම්බ නොවෙන්නත් පුළුවන්. ඊළඟට මිනිස්සුන්ගේ අසමගි මේ සංඝයාගේ අසමගි හම්බ වෙන්නත් පුළුවන් හම්බ නොවෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යෙන් හම්බ වෙනවා. මරණය. එහෙමයි. මරණය කියන එක අනිවාර්යෙන් අපේ ජීවිතයට පැමිණෙනවා. ඒ නිසා අනාගතය සම්බන්ධයෙන් හිතන කෙනා මේ වර්තමානයේ සිටමින් අනාගතය ගැන හිතිය යුතු ප්‍රධානම එකක් තමයි මරණය. ස්වාමීනි මරණය නිතර අපි ආවර්ජනා කරන්න ඕනද? දැන් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයෙන් මරණ සත්‍ය වශයෙන් මේ ආකාරවලට අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්ද කියන එක. ඇත්තම මහත්තයා මරණ සති භාවනාව කියලා කියන්නේ භික්ෂුවක් විසින් අනිවාර්යයෙන්ම පුරුදු කළ යුතු භාවනාවක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙමයි. මේ මරණ සතිය කියන එක අපි ගත්තොත් එහෙම මේ කෙනෙක් ඇහුවොත් එහෙම මරණ සතිය වඩන්නේ කොයි වෙලාවේද? වඩන්නේ කොයි ඉරියව්වේද? ඒකට කොහොමද කාලයක් වෙන් කරගන්නේ කියලා? ඒකට කියන්න තියෙන උත්තරේ තමයි මරණ සතිය කියන එක ඕන තැනක වඩන්න පුළුවන්. මරණ සතිය කියන එක ඕන කාලයක වඩන්න පුළුවන්. මරණ සතිය කියන එක ඕන ඉරියව්වකින් කරන්න පුළුවන්. ඇයි මහත්තයා ඕන ඉරියව්වකින් මැරෙනවා. ඕන කාලයක මැරෙනවා. එහෙමයි. ඕනම අවස්ථාවක මැරෙනවා නම් ඕනම අවස්ථාවක මරණය සිහි කරන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා මරණය සිහි කිරීම කියන එක ඒ මරණය සිහි කිරීම ගැන කතා කරනකොට හරි ලස්සන පුවතක් තියෙනවනේ අපේ ඉතිහාසයේ. ඒක සිද්ධ වුණේ ධර්මාශෝක අධිරාජයා. එහෙමයි ස්වාමීනි. වාසය කරපු කාලේ ධර්මාශෝක අධිරාජයා බුද්ධ ශාසනය ගැන බොහෝසේ පහන් වුණානේ. බුදුරජාන් වහන්සේගේ ශාසනය ගැන හිත පහදින්න කලින් ධර්මාශෝක අධිරාජයාගේ හිත පැහැදිලා තිබුණේ බමුණන්ට. මහත්තයා බමුණු 60000කට නිති රජමාලිගාවේ කණ්ඩ දුන්නා කියනවා. එහෙමයි. බුද්ධ ශාසනය ගැන පැහැදුනාට පස්සේ මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා. ධර්මාශෝක අධිරාජයා අර බමුණන්ට ආහාර දීම නැවැත්තුවා. සංඝයා වඩම්මලා මහා සංඝරත්නයේ 60000කට නිති නිවසේ දන් දෙනවා. රජගෙදර දන් දෙනවා. දැන් රජුරුවනේ හිත පැහැදිලා ඉන්නේ සංඝයා ගැන. රජුරුවන්ගේ අනිත් රාජකීය පිරිසට එහෙම ලොකු ප්‍රසාදයක් නැහැ. රජුරුවන්ගේ හිටියා යුවරාජ උපරාජ කියලාත් කියනවා තිස්ස. මේ යුවරාජ තිස්ස තමයි දැන් ධර්මාශෝක අධිරාජයා කියලා කියන්නේ මුළු දඹදිවටම අගරජ. අධිරාජයෙක්නේ. එහෙමයි. ඒ ධර්මාශෝක අධිරාජයා යටතේ පාටලිපුත්‍රය පාලනය කරේ ඔය තිස්ස කියන උපරාජ. මේ තිස්ස උපරාජ දවසක් මුව දඩේම යනවා. මුව දඩේම යනකොට මහත්තයා උපරාජ දකින්නවා මූ නිල් තනකොළ කාලා වතුර බීලා උන් නටනවා. මහත්තයා දැකලා තිනේ මූ සෙල්ලම් කරනවා සත්තු සෙල්ලම් කරන්නේ. මුන් නටනවා මුන්ගේ සෙල්ලම. එතකොට උපරාජ කල්පනා කළා වනයේ සිටින මුවද නිදහසේ සෙල්ලම් කරන අවස්ථා තිබේ. ඒත් කවදාවත් මම දැකලා නැහැ නෝ භික්ෂූන් සෙල්ලම් කරනවා. මේ භික්ෂූන් සම්පූර්ණයෙන් බොරුවක් කරන්නේ. රජුරුව ළඟට මවාගෙන මේ ඉන්නේ නිකන් සාන්තව වගේ
මේ සම්පූර්ණ මේ බොරුවක් කරන්නේ. ඇත්තටම භික්ෂුන් ඉන්නවා නම් භික්ෂුණුත් නටලා ගයලා විනෝදෙන් ඉන්න එපා. එහෙමයි ස්වාමී. දැන් මෙයාට දැනෙන විදිහනේ. ස්වාමීනි මේ හරි මේ අපි ගොදුරු වෙන විදිහ අර තමන් එක එක විදිහට කල්පනා කරන්න ගියාට පස්සේ බලන්න තමන්ගේ කල්පනා රටාවනේ. එහෙමයි. එතකොට උපරාජය එහෙම හිතුවා මේ කතා පුවත අහපුවම තේරෙයි මේ මහා පින්වන්තයෙක්. මහා පින්වන්තයෙකුට හිතිච්ච විදිහ. එහෙමයි ස්වාමී. එහෙම හිතුවා. හිතලා උපරාජය රාජමාලිගාවට ගිහිල්ලා රජුරවන්ට කිව්වා ඔක. රජතුමනි මේ භික්ෂූන් කරන්නේ සම්පූර්ණ බොරුව. ඔබතුමාම නිකන් රවට්ටගෙන ඉන්නේ. අද මං යනකොට මුවෝ සෙල්ලම් කරනවා. මුවන්ට නිකන් කෑම ලැබෙන්නේ. මුවන්ට නිකන් වතුර ටික ලැබෙන්නේ. නිකන් කාලා නිකන් බීලා උන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරලා අන්න නටලා ඉන්නවා. භික්ෂූන්ටත් ඔබතුමා නිකන් ආහාර පාන දෙනවා. ඉතින් භික්ෂූන්ට ඇත්ත ස්වභාවය ප්‍රකට කරනවා නම් නටලා කරලා ඉන්න ඕන කියලා. එහෙමයි ස්වාමී. එතකොට ධර්මස්සක අධිරාජයා හරි නුවණැති. ධර්මස්සක අධිරාජයා කිව්වා උපරාජේ ඔබ කියපු කතාව නුසුදුසුයි. මේ කතාව හේතු කරගෙන මං ඔබට දෙනවා මරණ දඬුවම. දැන් මේ දරුණු රජෙක්නේ. එහෙමයි. ධර්මාශෝක කිව්වේ ශ්‍රී සද්ධර්මයේ හම්බුණාට කලින් මේ පස්සේ ධර්මයේ හම්බෙන්න කලින් මහත්තයා ධර්මාශෝකයන් ප්‍රසිද්ධ වෙලා හිටියේ චණ්ඩාශෝක කියලා. එහෙමයි. හරීම භයංකාරයි කියනවනේ. එහෙමයි. යුද්ධයට වැදුනාට පස්සේ රණ භූමියේ ලේ පිපාසිතව සටන් කළා කියනවා. ඒකනේ අධිරාජයෙක් බවට පත් උනේ තමන්ගේ සහෝදරයෝ 99 දෙනෙක් ඝාතනය කළා. එහෙමයි. එහෙම අධිරාජයෙක්නේ. එහෙම රුදුරු කෙනෙක්. මේ උපරාජතින් කිව්වා මම මරණ දඬුවම නියම කරනවා. රාජකීය කෙනෙක් නිසා දවස් 7ක් රජසැප කිව්වා. ඒ දවස් 7 හොඳට රජසැප භුක්ති විඳලා 7 වෙනි දවසේ මැරෙන්න සූදානම් යන් කිව්වා. ඒ කියලා රජුරෝ සිංහාසනේ නැගිටලා ගියා. එතකොට රජුරෝ සිංහාසනේ නැගිටියේ මේ උපරාජ තමයි දැන් සිංහාසනේ ඉන්නේ. මුළු දඹදිවටම රජ වුණා. දවස් 7කට. දවස් 7කට මුළු දඹදිවටම රජ වුණා නම් ඉන්න එපැයි නිකන් මහා යසීසරු ඇතිවනේ. එහෙමයි. දවස් 7 ගත වුණා. දවස් 7න් පස්සේ ධර්මාශෝක අධිරාජ්‍ය සිංහාසනේ වාඩි වෙලා කියනවා සේවක පිරිසට කෝ අර උපරාජයාව කැඳවන්න කිව්වා. එතකොට කියනවා දේවයිනි කැඳවාගෙන එන්න නම් පුළුවන්කමක් නැහැ. එතුමට තනියෙන් එන්න බෑ. යහනත් එක්ක ඔසවන් එන්නම් කිව්වා. ඇඳට වැටිලා. එහෙමයි ස්වාමීනි. නැගිට ගන්න බැරි තරම් දුර්වල වෙලා. අනේ අවසානයේ අර ඒ ඇඳත් එක්කම ඔසවගෙන සේවක පිරිස රජුරු ළඟට එකතු කරගෙන ආවා. එද්දි කෙට්ටු වෙලා ඇදිලා ගිහිල්ලා ශරීර පැහැ නැතුව ගිහිල්ලා මැල්ලවිලා. එහෙමයි. රජුරු ඇහුවා ඈ උපරාජ දවස් 7ක් නුඹට රජසැප තිබ්බ නේද? මොකෝ රජසැප භුක්ති විඳින්නේ නැද්ද? මොකෝ මේ උනේ? එතකොට කිව්වා අනේ දේවයිනි දවස් 7කින් මැරෙනවා කියලා සිහි කරන මම කොහොමටනම් මේ රජසැපේ ඇලෙන්නද කියලා ඇහුවා. එතකොට ධර්මාශෝක අධිරාජයා කියනවා අන්න මලණ්ඩ තේරුම් ගන්න කිව්වා. දවස් 7කින් මැරෙනවා කියලා සිහි කරපු නුඹ මේ සියලු කාම සම්පත්තිය රාජ සම්පත්තිය එච්චර බැහැර කළා නම් ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙලන්න පෙර මරණය එන්න පුළුවන් කියලා සිහි කරන ඒ උතුම් ආර්ය සංගරුවන කොහොමනම් කාමයේ ඇලෙන්නද කියලා. එහෙමයි ස්වාමීනි. බලන්න මේ නුවණින් ඒක තෝරලා දීපෙ හැටි. මහත ඇත්තෙම මේ උපරාජය එතනින් හිත පැහැදුණා. පස්සේ ශරීර ශක්තිය හදාගෙන භික්ෂුන්ව ළඟින් ඇසුරු කළා. උපරාජ තිස්සයන් කියලා කියන්නේ මේ ගෞතම සාසනයේ සෝභමාන කළ නික්ලේශී මහා රහතන් වහන්සේ නම බවට පත් වුණා පහු කාලේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ මෙන්න මේවා තමයි අනාගත බය. අනාගතේ අපි හැමෝටම තියෙන බය. මග හරින්න බැරි බය. මේ බය දකින කෙනා දැන් තමන්ගේ ජීවිතයට යහපත රැස් කර ගන්න ඕන ධර්මයේ හැසිරීමෙන් යහපතේ හැසිරීමෙන් හොඳට පින් කර ගැනීමෙන් හොඳට කුසල් කර ගැනීමෙන් ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න අපි හැමදාම මේ ලෝකේ ඉන්න මිනිස්සු නෙමෙයි නොයිකුත් උපද්‍රවාදීට මුහුණ දීලා ඊටාම කෙටි කාලෙකින් අපිට ඇස් පියා ගන්න සිද්ධ වෙනවා. ඒ උදෙසා තමන්ගේ ජීවිතේ හොඳට හැඩගස්ව ගන්න. අද මේ අවවාදය ඒ උදෙසා අනාගතේ මේ යන විදිහට අපට මොනවා වෙයිද කියලා හිතන හැම වෙලාවකම මේ අවවාදයේ පින්වතුන්ලගේ හිතේ පිහිටාවා. මේ අවවාදයේ හිතේ පිහිටුවාගෙන තමන්ගේ යහපත රැකවරණය සකස් කර ගැනීම පිණිස පින්වතුන්ලා හැමදිනාම වාසනාවන්තයෝ වේවා කියලා ආශිර්වාද කරනවා සිත්පතනවා.
ඒ වගේම අද වීඩියෝ පටය. අද වීඩියෝ පටයත් බොහොම හොඳ ලස්සන ආදර්ශයක් අරගන්න තියෙන එක. අපි ඉන්න ටික කාලේ අපිට කොයිතරම් දෙයක් අපි මුල් වෙලා කරන්න පුළුවන්ද කියන එක ගැන යම් සේයාවක් යම් අදහසක්. මේ සිද්ධිය නේපාලයේ සිද්ධියක්. නේපාලය කියලා කියන්නේ ආසියාතික රටවල් අතරේ දරිද්‍රතා දර්ශකයේ බොහොම ඉහළ තැනක තියෙන එක. ඉතින් ඒ නිසා මේ නේපාලය තුල හරියට තියෙන අර මිනිස්සුන්ගේ හොර මැරකම් අපරාධ ආදී වැඩි. ඒ වැඩි වෙන්න හේතුවම දරිද්‍රතාවයේ වැඩිවීම. ඒතර මිනිස්සු මේ අනිත් අයව තොර කරලා හරි ඒ මිනිස්සුන්ගේ වස්තු හොරකම් කරන්න තැන් තියෙනවා. ඒත් එක්කම ගොඩාක් හිර නඩුවම් විදිනවා නේපාලේ මිනිස්සු. මේ නේපාලේ එක කාන්තාවක්. ඇයගේ නම පුෂ්පා බාස්නත්. ඇයට දකින්න ලැබුණා තමන්ගේ දෙමව්පියෝ සිරබත් කන හින්දා අසරණ වෙලා නොමග යන දරු පැටව. නේපාලේ ගොඩාක් ඉන්නවා කියලා. සමහරට ඒ දරුවෝ චූටි වයසේම අම්මා තාත්තා අපරාධකාරයෝ බවට පත් වෙලා හිරේ. අර දරුවෝ කවුරුත් නැති අසරණයෝ. ඒ දරුවෝ නොමග යනවා. ඇතැම් දරුවෝ බොහොම වැරදි දේවල් වලට නැඹුරු වෙලා පුනරුත්ථාපන කඳවුරු වලට දාලා ඒ කඳවුරු වල දුක් විඳිනවා. එතකොට මේ පුෂ්පා බාස්නත් මේක දැකලා ඇය බොහොම ධන සම්පත් තිබුණු තැනැත්තියක්. ඇය කල්පනා කළා මම මේ දරුවන්ට පිටක් වෙන්න ඕනේ. මං දරුවන්ට පිටක් වෙන්න ඕනේ කියලා ඇය චූටියට පටන් ගත්තා ඒ දරුවන් උදෙසා මේ උදව් කරන වැඩපිළිවෙලක්. ඒක නිකන් පාසලක් වගේ ඇත්තටම කියනවනම්. ඒ දරුවන්ට අත්කම් නිර්මාණ, ඒ දරුවන්ට මේ භාෂණ හැකියාව, ඒ දරුවන්ට ලියන හැකියාව, මේ වගේ පොඩි පොඩි දේවල් ඇය උගන්වන්න පටන් ගත්තා. ඒ දරුවෝ ලව්වා නොයේ අත්කම් නිර්මාණ කරලා ඒවා වෙළඳපළට දාලා ඒවා විකුණන්න පටන් ගත්තා. ඒ විකුණන හැම දෙයකින්ම යම් ධනයක් ලැබෙනවද? ඒ ඔක්කොම අර දරපැටවුන්ගේ රැකවරණය උදෙසා ඇය වෙන් කළා. ඒ වගේ අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ලොකු කැපකිරීමක් පුෂ්පා බාස්නත් කරනකොට ඇය ප්‍රසිද්ධ වුණා හිරගෙදර අම්මා කියලා. ඒ හිරගෙදර අම්මා කියන නම ඇයට ආවේ අර හිරේ ගියපු දරුවන්ට ඇය අම්මා කෙනෙක් වුණානේ. ඒ කියන්නේ තමන්ගේ දෙමව්පියෝ හිරේ ගියානේ. ඒ දරුවෝ අසරණ වෙලා ඉන්නකොට ඒ දරුවන්ට හැබෑවටම අම්මා කෙනෙක් වුණේ ඇය. අවසානයේ ඇයව මහා පිළිගැනීමකට ලක් වුණා. ඇගේ මේ යහපත. දැන් සමහරට මුල් කාලීනව මේක කරගෙන යනකොට මහත්තයා ගොඩාක් බාධා එන්න ඇති. සමහරට මිනිස්සු කියන්නේ නැති ඕවා හරියන්නේ ඒවා නෙමෙයි. එක්ක ඔය විකාර කියයි. එක්ක මිනිස්සු මේ බොහොම නිකන් නොහොබිනා කතාත් හදන්න ඇති. නොඑක් දේ තියෙන්න ඇති. හැබැයි ඇය තමන්ගේ වැඩේ කරගෙන ගියා. තමන් දන්නවනේ තමන් කුමක්ද කරන්න කියලා. ඇය ඒක කළා. ස්වාමීනි හිතක ඇති වුණු කරුණානුකම්පාව නිසා මොනතරමින් ආවරණය කරන්න බැරි කලාපයක් අත්සැද්දුනාද රැකවරණයක් ලැබුණාද කියන ඒක මහත්තයා මේ කතාවේ අවසානයේට තේරෙනවා. අවසානයේ ඇය ගැන පැහැදිච්ච ඇගේ ඥාති පිරිස එකතු වෙලා විශාල පාසලක් නිර්මාණය කරනවා. ඇය උදෙසා. ඇයට මේ කටයුත්ත සුවසේ කර ගැනීම උදෙසා විශාල පාසලක් නිර්මාණය කළා. දැන් මේ වෙනකොට වත්මන් තත්ත්වය වෙනකොට පුෂ්පා බාස්නත් ඒ පාසලේ අර අසරණ දරුවන්ට රැකවරණය සලසනවා. ඉතින් ඒ නිසා මේ අවවාදයේ හිරගෙදර අම්මාගේ මේ කතාව පින්වතුන්ලා කොයි කාටත් මේ සමාජයේ ජීවත් වෙනකොට මං කොයි වගේ කෙනෙක් විය යුතුද කියන එක සම්බන්ධයෙන් තමන්ගේ හෘද සාක්ෂියට යම් අදහසක් අර ගැනීම පිණිස ගොඩාක් උපකාරී වෙයි. දැන් අරබන්න. අවසරයි. මේ සොයා යන්නේ සිරගෙදර අම්මව. ඇයි ජීවත් වෙන්නේ නේපාලයේ. ආසියා කරේ තිබෙන දරිද්‍රතා දර්ශකය ඉහළ රටක් තමයි මේ නේපාලය. ඒ නිසාම නේපාලයේ සමහර ප්‍රාන්තවල සොර මැරකම් වගේම වීදි දරුවන් වගේ කේදනීය තත්ත්වයන් හරිම සුලභයි. ඒ විදියට දරිද්‍රතාවය එක්ක පැනනගින ගැටලු රාශියක් නිසා වගේම විවිධ අපරාධ නිසා මේ දුප්පත් නිවාසවල වැඩිහිටියන් අවුරුදු ගණන් සිපිරිගෙට යනවා. ඒත් එක්කම කාත් කවුරුවත් නැතිව ඉතිරි වෙන්නේ මේ අහිංසක පුංචි දරුවන්. අවසානයේ ඔවුන්ට කිසිවක් කර කියාගත නොහැකි තැන ඉතිරි වෙන්නේ මේ මහපාර හෝ පරිවාසය. එතනින් එහාට ඔවුන්ට අනාගතයක් නැද්ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු හෙව්වේ නේපාලයේ දක්ෂ ව්‍යාපාරිකයෙකුගේ දියණියක්. ඇය නමින් පුෂ්පා බාස්නත්.
ඇය තමයි අපි කියන සිරගෙදර අම්මා. සැප සම්පත් පිරි ජීවිතයක් පුෂ්පාට තිබුණත් ඇගේ හිතට සැනසීම වනේ මේ පුංචිවුන්ගේ සතුට. ඒ නිසා ඇය වීදි දරුවන් පුනරුතාපන කඳවුරුවල ඉන්න දරුවන් එකතු කරගෙන පුංචි ළමා කඳවුරක් හදාගන්නවා. ඇය ගාව මේ කඳවුරේ ඉන්න බොහෝමයක් ළමයින්ගේ දෙමව්පියන් සිරගත වුණු අය. ඒ කියන්නේ ඇය ගාව ඉන්න මේ පොඩිවුන් බොහෝමයකට දෙවැනි අම්මා වුණේ පුෂ්පා. ඉතින් ඒ නිසාම මේ කඳවුරේ දරුවන් තුරලට අරන් ඒ අයට අකුරු කියලා දෙන්න අත්වැඩ පුරුදු කරන්නත් පුෂ්පා අමතක කළේ නැහැ. කොහොම හරි ඇය මේ දරුවොත් එකතු කරගෙන අත්කම් නිර්මාණ කරන්න වුණා. ඉන් ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම යෙදවුණේ මේ දරුවන්ගේම අනාගතය වෙනුවෙන්. ඇගේ මේ කැපකිරීම ගැන ආඩම්බර වුණු ඇගේ දෙමව්පියන් යහළුවන් වගේම බන්ධනාගාර නිලධාරීන් එකතු වෙලා ඇයටත් මේ පුංචි දරුවන්ටත් පාසල් ගොඩනැගිල්ලක් තනා දෙනවා. ඉතින් ඒ නිසාම පුෂ්පට පුළුවන් වෙනවා වීදි දරුවන් වගේම පුනරුත්ථාපන කඳවුරුවල ඉන්න දරුවන් 100 ගණනකට ගුරුතුමිය වෙන්න. එහෙමත් නැත්නම් ඒ අයගේ අම්මා වෙන්න. මිනිසාට පුළුවන් තමන්ගේ ජීවිත කාලය ඇතුළත බොහෝ ශ්‍රේෂ්ඨ දේවල් කරන්න. පුෂ්පත් අන්න ඒ වගේ මේ ලෝකයේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨ දෙයක් කළ කාන්තාවක් කිව්වොත් ඒක නිවැරදි. තමන්ට සුව පහසුව ඉන්න දෛවය ඉඩ හසර ලබා දී තිබුණත් ඇය ඒ සියල්ල පසෙකලා දෝතට ගත්තේ මේ පුංචි දරුවන්ගේ අනාගතය. අවසානයේ තමන් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කළ කැපකිරීම වෙනුවෙන් පුෂ්පාට ජාත්‍යන්තර සම්මානයක් පවා හිමි වෙනවා. ඒ කොහොමුණත් ඇය ජීවිතේ ලද හැකි ඉහළම සම්මානයට හිමිකම් කියා අවසන්. ඒ තමයි කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා හිටපු මේ අහිංසක දරුවන්ගේ ආදරය, සෙනෙහස, සිනහව. එතන මිනිසත්කමේ සොඳුරු හසිරියෙන් අපේ සිත් සියල්ල ලතෙත් වුණා කියලා අපි දන්න අපි අත්විඳින ඒ කාරණාව මේ මොහොතේ මේ එකම එක හදවතක කරුණා මුදිතාව ඇති වුණාට පස්සේ ආවරණය වන කලාපය කොතරම්ද කියලා අපිට කියන්න බැහැ ස්වාමීනි. ඉතින් නොයෙකුත් දුරු බාධා කම්කටොළු ලෝකේ අපි යනකොට ජීවිතය අරගෙන යනකොට වත්මනෙහිදී වුණත් අපිට වුණත් අපි මුහුණ පාලා තියෙන මේ අවාසනාවන්ත නැත්නම් ජීවිතේ මුහුණ දෙන කාර්කශ අවස්ථාවන් තුනේ කරගන්න හිතවල දයාව කරුණාව ඉපදුන ස්වාමීනි කොතරම් මේ වාසනාවක් රැකවරණයක් අපට හිමි වේවිද කියන කරුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ගැන භාග්‍යතුන් වහන්සේම වදාළ මහත්තයා හරිය ලස්සන උපමාවක්. යථා සංඛාර දානස්මින් උජ්ජි තස්මින් මහා පතේ. මිනිස්සු මේ කුණු ජරාව දාන මඩ වගුරක පාරක් අයිනේ තියෙන මඩ වගුරක පදුමන් තත්ත ජායේත සුචි ගන්ධං මනෝරම නෙළුමක් පිපෙනවා කියනවා. සුවඳ විහිදුවන මනෝරම්‍ය නෙළුමක්. ඒ නෙළුම පිපුණේ අර කුණු මඩේ. ගඳ ගහන තැනක. හැබැයි නෙළුම සුවඳයි. නෙළුම ලස්සනයි. ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජනේ ඕන්න ඔය වගේමයි කියනවා. මේ අන්ධබාල පෘථග්ජන ලෝකේ ඒ කියන්නේ දයා කරුණා නැති ගුණදහම් නැති ප්‍රඥාව නැති මේ ලෝකේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා හරියට අර නෙළුම වගේ වෙනවා කිව්වා. අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුදු ශාවකෝ. ප්‍රඥාවෙන් ජීවිතය දිහා බලන සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවකයා නෙළුමක් වගේ මේ ලෝකේ බබලන කෙනෙක් වෙනවා. ඇත්තටම නෙළුමක් යම් තැනක පිපුණොත් ඒ නෙළුමට බෑ මහත්තයා ලෝකේම සුවඳ කරන්න. හැබැයි නෙළුමට පුළුවන් තමන්ගේ අවට සුවඳ කරන්න. නෙළුම දකින්න කෙනෙකුට ප්‍රිය උපදවන්න නෙළුමට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ අන්න ඒ වගේ හැඩගස්වා ගන්න ඕනි කියලා අපි හිතට අදහසක් කරගන්න ඕන. අද මේ අනාගත බය අපි කියලා දුන්නා. මේ අනාගත බය ආදිය දැකලා මගේ ජීවිතේ මෙහෙම එකක් නේද කියලා තේරුම් අරගෙන අපි උත්සාහවත් වුණොත් මහත්තයා ප්‍රමාද නොවි ධර්මයේ හැසිරෙන්න. ප්‍රමාද නොවි යහපතේ හැසිරෙන්න. ප්‍රමාදයකින් තොරව කුසල් කරගන්න, පින් කරගන්න. අපේ ජීවිතෙත් අර මඩ වගුරේ පිපිච්චි මලක් වගේ සුන්දර ජීවිතයක්. ඉතින් 0112 548 400 ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි මුල්ම අවස්ථාව ඔබට ලබා දෙන්නම්.
අම්බලන්ගොඩ සිට රත්නසිරි මහත්මයා පින්වන්ත ඔබටයි අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්නට ඕන මම ධර්මය ශ්‍රවණය කරනවා රේඩියෝ එකෙන් සහ YouTube එකෙන්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මම රාජකාරී කරන්නේ යුද හමුදාවේ. මට ඒ සඳහා සමහර වෙලාවට කියන්නේ බොහෝ විට ධර්මය අර එකත් පස්සක වාඩි වෙලා අහන්න තරම් කාලයක් නැහැ. නමුත් මගේ ක්‍රියාකාරකම් කරන ගමන් මන් ධර්මය අහනවා. එයින් මට පිනක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඒ විදිහට අහනකොට පවක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඒ විදිහට ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පිනක් සිද්ධ වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණේ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්නට ඕන. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අපි ස්වාමීන් වහන්සේ විමසමු. අවසරයි ස්වාමී. ධර්ම ශ්‍රවණය ධර්මයේ ඇසුරු කිරීම සම්බන්ධයෙන් අපිට පොදුවේ ලබා දිය හැකි අපි පොදුවේ ලබා දිය යුතු අවවාදය තමයි ධර්මය ඊතා ගෞරවයෙන් ඇසුරු කරන්න. මොකද මේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා ගුරුතන්හි තබාගත් දෙය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරන බෝධි මූලයේදී කල්පනා කළානේ ගුරුවරයෙක් නැතුව ජීවත් වීම දුකට කරුණා. බලන්න ඥාණයෙන් මෝරලා ගියාට පස්සේ මහත්තයා ඒ ඥාණයෙන් මොයරු ශාස්ත්‍රඥ වහන්සේට ආපු හැඟීම. දැන් ඥාණයෙන් මෝරපු නැති අය උත්සාහ කරනවා නේද තමන්ම මුදුනා වෙන්න. තමන්ම කෙනා මමයි කෙනා මම තමයි ප්‍රධානියා මම තමයි චරිතය කියලා එයා තමන්ව උඩුප්ප ගන්න මහන්සි ගන්නවා. ඇයි නුවණ මෝරලානේ. නුවණ නොමේරු අය එහෙම කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු ගමන් කල්පනා කළේ ගුරුවරයෙක් නැතිව සිටීම දුක. මං කවරෙක්ද ගුරුවරයා බවට පත් කරගන්නේ? මට වඩා සීලෙන් උසස් කෙනෙක් සිටීද? මට වඩා සමාධියෙන් උසස් කෙනෙක් සිටීද? මට වඩා ප්‍රඥාවෙන් උසස් කෙනෙක් සිටීද? මට වඩා විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් සිටීද කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් ලෝකෙම පිරිසිඳ බැලුවා. කවුරුත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා එසේනම් මාව මේ තුන් ලොවෙහි අග්‍ර තැනට අරගෙන ආපු යම් ධර්මයක් තිබේද? මා අවබෝධ කරපු ඒ ධර්මයේම මා ගුරුවරයා තැන තබා ගනිමි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය ගුරු තන්හි තබා ගත්තා. ඒ සියලු බුදුරුන්ගේ ධර්මතාවයක් කියනවානේ. සියලු බුදුවරු ධර්මයේම ගුරුවරයා කොට වාසය කරනවා. ආදර්ශයේ ලෝකයට අපට දායාද වෙන බලන්න මහත්තයා ඒ බුදුරජාණන් වහන්සේලා ධර්මය ගුරුවරයා කොටගෙන ධර්මය ශාස්ත්‍රු කොටගෙන එසේ කටයුතු කරපු නිසා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිනකොට භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට වදාළේ මහණෙනි අදින් පසු ඔබට ශාස්ත්‍රූවරයා බවට පත් වෙන්නේ මා විසින් දේශනා කරපු ධර්මයක් මා විසින් පනවපු විනයත් කියලානේ. මහත්තයා ඒ වෙනකොට අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩ හිටියා. ඒ ධර්මයේ සම්පූර්ණයෙන් දරාගත් අපේ ආනන්ද තෙරුන් වහන්සේ වැඩ හිටියා. මහා ආනුභාව සම්පන්න භික්ෂුන් වැඩ ඉද්දි බුදුරජාණන් වහන්සේ ධර්ම විනයම ශාස්ත්‍රීය තනතුරේ ලැබුවානේ. ඒ නිසා අදටත් අපට රැකවරණයක් තියෙනවා. එහෙමයි. මොකද භික්ෂු පරපුරින් කරගෙන ආවෙම ඒ ධර්ම විනය රැකගෙන ආපේක. ධර්ම විනය රකින්නේ නැතුව පුද්ගලයෙක් ඉස්මතු වුණා නම් ඒ පුද්ගලයා නැති වුණාම ආයි කොයි රැකවරණයක්? ඒ පුද්ගලයා නැතිලා ගියපු ගමන් රැකවරණ ඉවරයිනේ. ඒ නිසා ධර්ම විනය කියලා කියන්නේ එහෙම එකක්. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට දහම් දෙසීම පිණිස ධම්සභා මණ්ඩපයට වඩිනවා. වඩිද්දි මහත්තයා ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා දහම් කතාව කලින් පටන්ගෙන භික්ෂුන්ගේ දහම් කතාව ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපේ දොර හැරීම පිණිස උගුර පාදන් නැතුව එහෙම්ම නිශ්ශබ්දව හිටගෙන ඉන්නවා කියනවනේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. හිටගෙන ඉඳලා භික්ෂුන්ගේ දහම් කතාව ඉවරයි වගේ තේරුණ ගමන් බුදුරජාණන් වහන්සේ උගුර පාදනවා. එතකොට ඒ ධර්ම ගෞරවය කියන එක අපි හැමතිස්සෙම ධර්මය අහද්දි වේවා ධර්ම පොතක් කියවද්දි වේවා ධර්මයේ පරිශීලනයේදී කොටිම ධර්මයේ මෙනෙහි කිරීමේදී පවා අපි ගොඩාක් ගෞරවයෙන් ඒක කළ යුතුයි. පින්වතුනි හිතන්නකෝ අපිට ඉස්සර අපේ ගුරුවරු අපේ ගුරු මෑණිවරු ගුරු පියවරු
අපිට කියලා දීලා තියෙනවා. සමහරවිට අපිට තරවටුත් කරලා තියෙනවා මුල් කාලේ අපි එච්චර ඒවා ගණන් ගන්න නැතිකොට. ඒ කියන්නේ අපිට කියලා දීලා තියෙන එකක් මම හිතන්නේ දැන් දරුවොත් ඇතැම් වෙලාවට ගුරුවරුන්ගෙන් ඒ බඳු අවවාද ලබනවා ඇති. පොතක් වැටුණොත් එහෙම ඒ පොතට වැඳලා ගන්න. ඒ පොත අරගෙන පොත මේසෙ උඩ තියලා මෙහෙම පොතට වඳින්න. තමන් පාඩම් කරන පොත්, තමන් ලියන පොත් බෑග් එකකින් එළියට අරගෙන ඒවා ලියන්න කරන්න කලින් පොතට වඳින්න පුතේ. අපිට එහෙම කියලා දුන්නා අපේ ගුරු මෑණිවරු, ගුරු පියවරු. මහත්තයා ඇයි ඒ පොතෙන් තමයි අපිට මේ ශිල්පය අපේ ඒ විෂය තුල දියුණුව කරා අපි වරයි යන්නේ අර පොතනේ. ඒ පොත ඒකට උදව් වෙනවා. එහෙමයි. එතකොට එහෙම ගරු කිරීමක් අපි කරනවා නේද? ඒ ගෞරවය තුල අපේ ජීවිතේට ඇත්තටම අර ශිල්පේ පිහිටන්න ඒක උදව් වෙනවනේ. ශිල්පේ මනාකොට පිහිටන්න. මහත්තයා හිතන්න සාමාන්‍ය විෂය පොතකටත් එසේ කළ යුතු නම් අපේ මේ ජීවිතේ සුගති රැකවල් සලසන ඒ දහම් අවවාදයට අපි කොච්චර ගෞරව කරන්න ඕනද? අපිව සතර අපායෙන් මුදවන ඒ ධර්මයට අපි කොච්චර ගෞරව කරන්න ඕනද? අපිට මාර්ගඵල උපදවන ඒ ධර්මයට අපි කොච්චර ගෞරව කරන්න ඕනද? අපව සසර දුකින් නිදහස් කරන ඒ ධර්මයට අපි කොච්චර ගෞරව කරන්න ඕනද? එනිසා ධර්ම ගෞරවය හැම තිස්සෙම ධර්මයේ සම්බන්ධයෙන් තියාගන්න. නමුත් ඒ මහත්ය ඉදිරිපත් කරපු ප්‍රශ්නය හා සමාන ප්‍රශ්න බොහෝ දිනකට තියෙන්න පුළුවන්. ඒ වෙලාවේදී මේ ගෞරවය කියන එක අපිට අපි පරිබාහිරින් පෙන්වන එකක් නෙමෙයි. ගෞරවය කියන එක තියෙන්නේ කොහෙද? තමන්ගේ අභ්‍යන්තරේ. අභ්‍යන්තරේ ගෞරවය තියාගෙන ඒ ධර්ම ගෞරවයේ යුක්තව තමන්ට කරන්නම දෙයක් නැති අවස්ථාවක අර වගේ කටයුතු කළාට කමක් නැහැ. මම එහෙම ඇයි කියන්නේ? මොකද එහෙම ඇතැම් කටයුතු කරමින් ඉද්දී පවා ගෞරවයෙන් බණ අහලා ධර්ම අවබෝධ කරපු අය හිටියා. එහෙමයි ස්වාමී. දැන් බලන්න අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අරහත්ත්වය. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් වැඩ හිටියා. ඒ පායන කාලයක් නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා දීඝනක කියලා පිරිවැජියේ. ඒ දීඝනක කියන පිරිවැජියා වේදනාව ගැන ප්‍රශ්න වගේක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව මුල් කරගෙන දීඝනකට ධර්මයක් වදාළා. ඒ ධර්ම දේශනාව පවන් සලන සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා ගෞරවයෙන් අහගෙන හිටියා. දීඝනකට ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ ඉවරනකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නික්ලේශී මහරහත් උත්තමේ බවට පත් වුණා. එතකොට බලන්න හිටගෙන පවන් සලන. ඉතින් ඒ නිසා අපිට අපේ ජීවිතේ මේක මම මුලින්ම ධර්ම ගෞරවය මුලට අරගත යුතුයි කියලා කිව්වේ. තමන් කරන කටයුත්ත මේ වෙලාවේ මට මේ ධර්මය අහන්න විවේකයක් නැති නිසායි මම මෙහෙම කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවංක හැඟීම කාලඟද තියෙන්නේ. තමාලා. එහෙමයි. ඒ නිසා එහෙම අවංකවම තමන්ට අවකාශයක් නැති අවස්ථාවක ධර්ම ගෞරවයෙන් යුක්තව ඒ විදිහට කරන්න. ධර්මයේ ඇසුරු කරන හැම නිමේෂයකම ධර්මයේ ඇසුරු කරන හැම මොහොතකම පින්වතුනි ඔබේ පින වැඩෙනවා. ගෞරවයෙන් ධර්මයේ ඇසුරු කරොත් ගෞරවයෙන් ධර්මයේ ඇසුරු කරන හැම මොහොතකම ඔබේ පින වැඩෙනවා. ඔබේ කුසලයේ වැඩෙනවා. ඔබේ ධර්ම මාර්ගයේ දියුණු වෙනවා. ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා. ඒ නිසා ධර්මයේ ගෞරවයෙන් ඇසුරු කරන්න. ඒක තමයි පිළිතුර. අවසරයි. ඉතින් ඒ කරුණ අරබයා පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයෙන් අපට කරුණු දරා ගන්න අවස්ථාව දෙනවා. දැන් තවත් අවස්ථාවක් පින්වන්ත ඔබට ලබා දෙන්න අපි සූදානම්. අපට කතා කරන්නේ මහනුවර සිට පින්වන්ත ඔබ චානක. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, මම මහනුවරින් චානක. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ තුන්වෙනි සිල්පදේ මට ටිකක් ආරක්ෂා කරගන්න අමාරුයි. එතකොට ඒ සිල්පදේ ආරක්ෂා කරගන්නකොට මේ අපිට ලැබෙන ආනිසංස මොනවද? ඒක ආරක්ෂා නොකිරීමෙන් ලැබෙන විපාක මොනවද කියලා මට දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වගේ වැරදි අදහසක් හිතට එනකොට ඒ හිතට එන වැරදි අදහස මේ වළක්වා ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා මට දැනගන්න ඕනේ. ඒක තමයි මගේ ගැටලුව ස්වාමීන් වහන්සේ. නමෝ තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. තුන්වෙනි සිල්පදේ වැරදි කාම සේවනයෙන් වැළකීමේ සිල්පදය ආරක්ෂා කරගන්න යම් දුෂ්කරතාවයක් අපහසුතාවයක්
මේ තුන්වෙනි සිල්පදේ ඡේදනය වෙන්න ගොඩාක් හේතුව වෙන්නේ අපේ ළඟ තියෙන සරාගී බවනේ. අපි සරාගීව අපට තව තව අයව ඇසුරු කරන්න හිතන එක. ඒ ඇසුරු කරන්න හිතීමත් එක්ක තමන්ට ස්වාමී භාර්යා සිටිද්දී යම් ස්ත්‍රියාවක් හෝ යම් පුරුෂයෙක් හෝ වෙනත් ස්ත්‍රීන් වෙනත් පුරුෂයන් කරා පර ස්ත්‍රීන් පර පුරුෂයන් කරා යනවනම් එතන වැරදි කාම සේවනය සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ සිල්පද පනවනකට වදාලා ආර්ය ශ්‍රාවකයා උපාසකයා හික්මනවා කියනවා සකේන ධාරේන ච තුට්ටෝ හෝමි මම මගේ බිරිඳකින් විතරක් සතුටු වෙනවා. මෙහෙම තමයි උපාසක කෙනෙක් සිල්පදේ සුරකින්නේ. ඒක මේ උපාසකකී බඹසර කියනෝනේ. ගිහි මේ ජීවිතය ගත කරන සාමාන්‍ය ගිහි පින්වතාගේ එක්තරා බඹසරක් කියනවා. තමන්ගේ බිරිඳ එක්ක විතරයි සතුටු වෙන්නේ. එතනින් එහා ඉක්මවා යන්නේ. එතකොට ඒ ගිහි කෙනා මේ සමාදන් වෙන එක්තරා 21 බඹසරක්. ඒක සම්පූර්ණ පාරිශුද්ධ බඹසර නෙමෙයි. නමුත් එයා තමන්ගේ බිරිඳත් එක්ක විතරයි යම් මේ කායික එක්වීමක් කරනවා නම් ඒ බඳු දෙයක් කරන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට අනුහස් ඇති උතුම් චර්යාවක් සීල සම්පත්තිය. ඒ වැරදි කාම සේවනයේ කිරීම මහත්තයා නිරේ පැත්තට අරයි යනවා. එහෙමයි. වැරදි කාම සේවනයෙන් වැළකීම සුගති පැත්තට අරයි යනවා. කතරම් අනුහස්ද? කොච්චරම් වෙනසක්ද නේ? එහෙමයි. ඉතින් ඒ නිසා වැරදි කාම සේවනයෙන් වැළකීම කියලා කියන්නේ අපේ ජීවිතයට ගොඩාක් ආනිසංස එකතු කරන එකක්. වැරදි කාම සේවනය කිරීම හේතු කරගෙන උපදින දුර්විපාක අපි තේරුම් ගත්තාම අපිට අර ආනිසංස ටික නිකම්ම පැහැදිලි වෙනවා. ඒ දුර්විපාක ගැන කියනකොට අපි නිරන්තරයෙන්ම සිහි කරන සිදුවීමක් පුවතක් ඉසිදාසී අරහත් උත්තමාවියගේ පුවත. ඉසිදාසී අරහත් උත්තමාවිය ඉසිදාසී උපන්නේ කුසුම්පුරේ. කුසුම්පුරේ කියලා තිබුණා දඹදිව නගරයක්. ඒ කුසුම්පුරේ තමයි උපන්නේ. මේ කුසුම්පුරේ ඉපදිලා බොහෝම ධනවත් පවුලක. තරුණ වයසට එනකොට පුදුම ලස්සනයි. තරුණ වයසේදී ඇයව විවාහපත් කරලා දුන්න හොඳ ධනවත් තරුණ සිටු පුත්‍රයෙකුට. ඒ නිවසට ගියපු දවසේ ඉඳලා ඈ පුදුමාකාර විදිහට සාමාන්‍යයෙන් කාන්තාවකගේ දකින්න නොලැබෙන විදිහේ යටහත් පහත් ගති පැවතුම් ඇතුව තමයි අර ස්වාමි පුරුෂයාව ඇසුරු කළේ. ස්වාමි පුරුෂයා ළඟට යන්නේ වැඳගෙන කියනවා මාතේ. ආදරෙන් ස්වාමි පුරුෂයාට උපස්ථාන කළා කියනවා. කවදාවත් සේවක සේවිකාවෝ හදන ආහාර පාන ස්වාමියාට දුන්නේ නැහැ කියනවා. තමන් උයලා ස්වාමි පුරුෂයාට කෑම බීම දුන්නා කියනවා. ස්වාමි පුරුෂයා ගෙදරින් එළියට යම් කටයුත්තකට ගියොත් එහෙම ඒ ගෙයින් එළියට ගිහින් එන ස්වාමි පුරුෂයාව කකුල් දෙක හොදලා කියනවා ගේ ඇතුළට ගන්න අය. එහෙමයි. ඉතින් ඒ වගේ ඇයගේ නිකන් සාමාන්‍යයෙන් මේ අද කාලේ නම් නිකන් අපිට අහන්නවත් නැති විදිහේ ගති ලක්ෂණ තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි ඇයට තිබුණා. එහෙමයි. එහෙම තියෙද්දි එතකොට ගෙදර අය හරි පැහැදීම. අපේ ගෙදර ලක්ෂ්මී මේ දුව කියලා ඒ අම්මලා කියලා තියෙන්නේ. නැන්දම්මලා. සාමාන්‍ය නැන්දම්මලා ලේලිලත් එක්ක සෑහෙන ප්‍රශ්න හට ගන්න ඕනේ ගොඩක් වෙලාවට. දැන් මේ ඉසිදාසි කොච්චර ගති ලක්ෂණ තිබුණාද කියන්නේ සුන්දර ඒවා. ඉසිදාසියට ඒ අම්මා කිව්වේ මේ තමයි අපේ ගෙදර ලක්ෂ්මී කියලා. එහෙම කියලා තියෙනවා. කොතරම් කාරුණිකව ඇය හිටියද මේ. එතකොට එතනින්ම පැහැදිලි නේද? ඇය එහෙම හිටපු ඇයව ස්වාමි පුරුෂයා අප්පිරිය කළා. මං කැමති නෑ මෑට. මෑව කරුණා කරලා මේ ආයම ගෙදරට ගිහින් දාන්න කිව්වා දවසක්. එතකොට අර අම්මලා කරුණ කිව්වා ඇයි පුතේ එහෙම කියන්නේ? මේ දුවගෙන් මොකද්ද ඔයාලට වෙන වැරද්ද? එතකොට ඒ සුටි පුත්‍රයා කිව්වා නෑ ඉසිදාසි මට කිසි වැරද්දක් කරන්නේ නෑ. එයා බොහොම හොඳයි තමයි. හැබැයි මට ඇයව අප්‍රසන්නයි. මං එයාට කැමති නෑ. ඇයව දිගටම ගෙදර තියාගන්න කැමති නම් ඇයව තියාගන්න මං යනවා ගෙදරින් කියලා මේ කොල්ලා කිව්වා. අනේ ඊට පස්සේ අර අම්මලා අනේ අපේ ගෙදර යහපතට අපිට ආපු අපේ ශ්‍රියාකාන්තාව අපේ ලක්ෂ්මීව අපිට නැති වුණා කියලා අඬ ඉසිදාසිව අරගෙන ඉල්ලා තමන්ගේ ගෙදරට දුන්නා. ඉසිදාසිගේ පළවෙනි විවාහය කැඩුනා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දෙවෙනි විවාහ වෙනුවෙන් ඒ තාත්තට පරණ තරම් ධනෙ තිබ්බේ නැහැ. ඒ නිසා පොඩිවට මේ අච්චර ධනවත් නැති තරුණයෙකුට දෙවෙනි විවාහයක් කරලා දුන්නා. දෙවෙනි විවාහෙන් මහත්තයා ඔහොමමයි. කඩා කප්පල වුණා අයිම ගෙදර. දැන් ඉසිදාසිට හරි වේදනයි. හිතන්නකෝ මහත්තයා දැන් විවාහ ජීවිතයට ගිහිල්ලා ඇගේ කිසි වැරද්දකුත් නැතුව තියෙද්දි තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ව පිළිකුල් කරනකොට. එහෙමයි ස්වාමීනි. ඇයට මේක හරි වෙහෙසකර එකක් වුණා. ඇය මෙහෙම ඉන්නකොට තාත්තට පේනවා මේ වෙහෙස. තාත්තා දවසක් කල්පනාවේ ඉද්දි තරුණ හිඟන්නේ ගෙදරට ආවා.
තරුණ කොල්ලෙක්. එහෙමයි. එතකොට මේ තාත්තට කල්පනා වුණා මේ දුවව කොහෙටවත් දෙන්න ඕනේ නැහැ. මෙහි ගෙදර සම්පත් තියෙනවනේ. මේ කොල්ලව මෙහි නැවැත්තුවා නම් දුවගේ රැකවරණයට මේ තරුණයා ඉන්න ඕනේ. තාත්තා කතා කළා පුතේ ඔබ කැමති නැද්ද ඔය හිඟා කන එක නවත්තලා මේ ගෙදර නවතින්න. මගේ දුව බලාගෙන හිටපන් කිව්වා. ගේ ඇතුලේ විතරක් විවාහ මංගල්‍යයක් තියලා මේ තරුණයාට ඉසිදාසියව බඳලා දුන්නා. මහත්තයා මාසයයි හමාරයි ගියේ. මේ තරුණයා අර සිටුතුමාට ඇවිල්ලා ඉසිදාසිගේ තාත්තට ඇවිල්ලා කියනවා මේ මගේ අර මං හිඟා කාපු තැටියයි මගේ මේ කඩමාළු ටිකයි තියෙනවනම් මට ඒ ටික ඉක්මනට දෙන්න. මම මේ ගෙදර මොහොතක්වත් ඉන්නේ මම යනවා යන්න. මට මේ ඉසිදාසි අප්පිරියයි. එහෙමයි. හිඟන්නක් දාලා ගියා. ඇයට මොනව හිතෙන්නේ නැද්ද? ඇය අවසානයේ සියදිවි හානි කරගන්න වගේ හිතකින් ඉඳලා තියෙනවා. ඒ ඉන්නකොට ඒ නිවසට වැඩම කළා බෝධි කියලා අරහත් උත්තමාවිය. ඒ උත්තමාවියගෙන් බණ අහනකොට ඇගේ හිත එතන පැහැදුනා. ඉසිදාසි බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදිලා දවස් 7යි ඉසිදාසිය අරහත් උත්තමාවිය බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවිය වුණාට පස්සේ තමයි ඇය තමන්ගේ ජීවිතේ දකින්නේ. මේ ඉසිදාසි බවට පත් වෙන ආත්මයට ආත්ම භාව 7කට පෙර ඇය ඉපදිලා ඉඳලා තියෙනවා තරුණ පිරිමියෙක් විදිහට. මොද්ද කඩවසන් තරුණියෙක් විදිහට ඇය උපන්නා. එහෙමයි. ඇය රන්කරුවෙක් ඒ කාලේ. හොඳට ධනෙ තිබ්බ හොඳ තරුණියෙක්. ඒ ධනෙ නිසා කඩවසම් බව නිසා ස්ත්‍රීන් ආකර්ෂණය වුණා. ස්ත්‍රීන් ආකර්ෂණය වෙනකොට හිතු මනාපිට වැරදි කාම සේවනය කළා. හිතෙන ස්ත්‍රියත් එක්ක වාසය කළා. ඇතැම් එක කැමැත්තෙන් වාසය කළා. ඇතැම්මුත් එක්ක බලහත්කාරයෙන් වාසය කළා. වැරදි කාම සේවනයේ බහුලව කරලා මරණින් මත්තේ කෙලින්ම ගියා නිරේ. ඔන්න එක උපතක් නිරේ. නිරා දුකේ අනන්ත අපරමාන විඳවලා ආයෙම උඩට එනකොට උපදිනවා තිරිසන් ලෝකයේ වැඳිරියකගේ කුසේ. එහෙමයි. බලන්න අර මනුස්ස ආත්ම භාවය නැති වුණා. ඒ ආත්ම භාවයෙන් පස්සේ එතකොට වැරදි කාම සේවනයේ නිසා මේ ජීවිතේ අපි වැරදි කාම සේවනයේ ආදී කරමින් තෘප්තියක් විඳිනවා වෙන්න පුළුවන්. බලන්න මෙතන ගැස්සිච්ච ගමන් මහත්තයා ඊළඟට යන්න වෙන්නේ නිරේ. නිරයෙන් උඩට එනකොට නිරයෙන් උඩට එනවා කියන එක ලේසියෙන් වෙන එකක්ද? නිරේ කොච්චර කාලයක්ද කියලා ස්වාමීනි අපට කොයි තරම් කාලයක් විඳවන්න වෙනවද නිරාදුකට වැටිච්ච කෙනෙකුට? ඒ විඳවලා ඔන්න තිරිසන් ලෝකෙට ආවා. වැඳිරියකේ කුසී පිරිමි වඳුරු පැටියෙක් විදිහට උපන්නේ. පුරුෂ භාවය නැති උන්නේ. පිරිමි වැඳිරි පැටියෙක් විදිහට උපන්නා. ඒ උපදිනකොට මේ වඳුරු පැටියාව චූටි කාලේම මහ වඳුරෙක් දැක්කා. දැකලා මහ වඳුර කැමති නැහනේ වඳුර හැදෙනවට. එහෙමයි. මේ මහ වඳුර අර චූටි වඳුරු පැටියාගේ ලිංග ප්‍රදේශයේ හීරුවා. ඉතින් එතන වන වුණා. ඒකෙන් මේ වඳුරු පැටියා මැරුණා. ඊට පස්සේ උපන්න බූරු දෙනකගේ කුසේ ඒත් බූරු පැටියෙක්. මේ බූරු පැටියා සාමාන්‍ය ලොකු වෙගෙන එනකොට අර බූරුව බර ඇදීම පිණිස මහත්තයා ඔය කෝෂ තලනවා. එහෙමයි ස්වාමීනි. මේ කෝෂ තැලීම කළා. කෝෂ තලනකොට තුවාල වුණා. එතන වන වුණා. එහෙම්ම මේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වන වෙලා පණුව ගහලා මැරුණා. ඊළඟට උපන්නා වසු පැටියෙක් වෙලා මේ වැසියකගේ කුසේ ඒත් පිරිමි. පුරුෂ වසු පැටියෙක් වෙලා උපන්නා. ඉපදිලා ඒ ජීවිතේ ඔන්න අර වගේ කෝෂ තැලීම කරන්න යනකොට ඒත් තුවාල වුණා. දැන් බලන්න මහත්තයා මේව වෙන හැටි. මේ වෙන්නේ කර්මය. දැන් ඔය කෝෂ තලන හැම සත්තුම එහෙම මොකුත් වෙන්නේ නැහනේ. අර කෝෂ තැලීම කරනකොට තුවාල වුණා. තුවාලෙට එතන වන වුණා. හොඳ කරාට හරි ගියේ එහෙම මැරලා ගියා. ඊට පස්සේ ඇය උපදිනවා මනුස්ස ලෝකේ. ඒ මනුස්ස ලෝකෙට එනකොට ස්ත්‍රියාවකුත් නෙවෙයි පුරුෂයෙකුත් නෙවෙයි නපුංසක. එහෙමයි. සමාජයේ නින්දාවට අපවාදයට පත් වෙන සමාජයේ ඉස්සරහට හිනහ වෙලා යන්න බැරි අනිත් අය එක එක කතා කියන එහෙම ජීවිතයක් ඇයට ලැබුණා. ස්වාමීනි දැන් අපිට පරිපූර්ණව නිවැරදිව ලැබිලා තියෙන මේ ඉඳුරන් දුසිරිතේ යෙදුවට පස්සේ ආපහු ඒක අපිට ලැබෙන එහෙමයි. කර්මය කියන එක අපිට ඕන විදිහට නෙවෙයි නිර්මාණය වෙන්නේ. අපිට උවමනා විදිහට අපි කැමති විදිහට නෙමෙයි කර්මය නිර්මාණය වෙන්නේ. අපේ ක්‍රියාවට අනුව. අපි කතා කරන වචන වලට අනුව කර්මය නිර්මාණය වෙනවා. අපේ කායික ක්‍රියාවට අනුව කර්මය නිර්මාණය වෙනවා. අපි හිතන පතන විදිහට අනුව කර්මය නිර්මාණය වෙනවා.
ඒක ඉතින් කය ගොඩාක් රකින්න ඕන වැරදි කාමසේවණින් අවසානයේ ඒ නපුංසකෙක් වෙලා ඉපදිලා ලෙඩ වෙලා මැරිලා ගියා. ඊළඟට ඔන්න ස්ත්‍රී ආත්මය ලැබලා තමයි දුප්පත් ස්ත්‍රියාවක් විදිහට උපන්න. ඒ දුප්පත් ස්ත්‍රියාව වෙලා ඉපදිලා සමභාර්යාවෝ විදිහට වෙන ගෙදරකට යන්න සිද්ධ වුණා. ඒ ගෙදර හිටපු අනිත් ගෑනු කෙනාට මෙයා ඉරිසියා කළා. ඒ ඉරිසියා කිරීම හේතු කරගෙන තමයි ඉතින් අර මේ ඇයට ආදරේ නොලැබීම සිද්ධ වුණේ. එහෙමයි ස්වාමී. ඉතින් කොහොම හරි අවසානයේ ඇය කියනවා අරහත් උත්තමාවි කියනවා දැන් නම් මං මේ සියලු කර්ම ෂේ කරලා දැම්ම මේ ප්‍රශ්නේ මට ඉවරයි කියලා. ඒ නිසා වැරදි කාමසේවනීය හේතු කරගෙන ඔන්න ඔය වගේ හරි භයංකාර විපාක තියෙන්නේ. ආදරේ පැතුවට ආදරේ ලැබෙන්නේ. Tamanට ආදරේ කරනවා කියලා රැවටිලිකාරයෝ හම්බ වෙනවා. මේ වැරදි කාමසේවනීය විපාක. මේ ජීවිතේම වැරදි කාමසේවනීය නිසා ලිංගිකාශ්‍රිත රෝග හට ගන්නවා. ඒ ලිංගිකාශ්‍රිත රෝග කියලා කියන්නේ ශරීරයේ හටගන්න රෝග අතරේ ඊටාම පිළිකුල් සහගත වෙහෙසකර රෝග. ලිංග ප්‍රදේශ කියලා කියන්නේ හරි සියුම්නේ. ඒ ප්‍රදේශවල ලෙඩක් හටගත්තොත් එහෙම මේ මිනිස්යාට ඒක හරි වෙහෙසක්. මහා විඳවිල්ල. පිරිසුදු කරගන්න අමාරු තැන. හරි දුකටපත් වෙනවා ලිංගිකාශ්‍රිතව රෝග හටගත්ත අය. එතකොට මේ රෝග හටගන්න මූලිකම හේතුවක් මේ ජීවිතේ හෝ වේවා සසර ගමනේ හෝ වේවා වැරදි කාමසේවනය. ඒ නිසා වැරදි කාමසේවනය කියන්නේ කටුක විපාක තියෙන දුක් විපාක තියෙන භයානක පාප කර්මයක් කියලා දැනගෙන තමන්ගේ ජීවිතේ වැරදි කාමසේවනයට හසු වෙන්න නොදී රැක ගන්න උත්සාහවත් වෙන්න. ඒක කරන්න අපිට තියෙන්නේ ධර්මයෙන් අර ලැජ්ජා බය ඇති කර ගැනීම. වැරදි කාමසේවනට ආසා හිත එන්න පුළුවන්. හිතේදී අපි මොකද කරන්නේ? ලැජ්ජා බය ඇති කරගන්නවා. මේ වැරදි කාමසේවනය කරන්න ගිහිල්ලා මට මහා දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ගරහපු දෙයක් මේක. ඒ නිසා මං කරන්නේ. අන්න එහෙම ලැජ්ජා බය ඇති කරගන්න. බුද්ධ වචනෙට කී කරුණොත් අපිට පුළුවන් සිල්පදේ රකින්න. අවසරයි ස්වාමී. ඉතින් හිරිදා රාත්‍රියේ ශ්‍රද්ධා ධම්ම සභා මණ්ඩපයේ සමග පින්වන්ත ඔබ හැමදෙනාම රැඳෙන්නේ 0112 548යි 400 ඔස්සේ ඔබේ දහම් ගැටලුව යොමු කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනාවන් ලබාගෙන ධර්මයේ නිෂ්ඨාවන් වඩාත් පැහැදිලිව හඳුනාගෙන ධර්මයේ පිළිපදින්න අපි හැමදෙනාම ජාතියම වාසනාවන්ත වුණොත් කොතරම් උදාර ආශිර්වාද. ඒ පිණිසයි මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියලු ව්‍යායාමයන්. ඉතින් දැන් අපි ඔබට අවස්ථාව ලබා දෙන්නම් 0112 548යි 400 දුරකථනයේ රැඳෙනම ගම්පහ සිට පියදර්ශිනී මහත්මිය. පින්වන්ත ඔබට අවස්ථාව තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ මම දැනගන්න කැමතියි මේ ඔබ වහන්සේගෙන් මේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා කියන්නේ කුමන දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් කෙනෙකුටද කියලා මේ පොඩි පැහැදිලි කිරීමක් ධර්මානුකූලව කරන දෙය. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. ඉෂ්ඨකාමී දෙවිවරු කියලා කියන්නේ අපේ යහපතට අපේ පිනට අපේ කුසලයට උදව් කරන අපි යහපත කරනකොට අපිට ප්‍රිය වෙන දෙවිවරුන්ට මහේශාක්‍ය දෙවිවරුත් ප්‍රිය වෙන්න පුළුවන් අල්පේශාක්‍ය දෙවිවරුත් ප්‍රිය වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එතකොට මේ ප්‍රිය වෙන දෙවිවරු ප්‍රිය වෙන ජීවිතයක් අපිට තිබුණොත් එහෙම අපිට ඉෂ්ඨකාමී දෙවිවරු ඉන්නවා. දැන් ඇතමගේ ජීවිතවල ප්‍රිය වෙන්නේ මහත්තයා දෙවිවරු නෙමෙයි අමනුෂ්‍යෝ. වාසය කරන පිළිවෙල අනුව අමනුෂ්‍යෝ ප්‍රිය වෙනවා යාට. ඊට පස්සේ ඒකට කියන්නේ අමනුෂ්‍යයන්ගේ මේ ඉෂ්ඨකාමී අමනුෂ්‍යෝ කියලා කියන්නේ. ඒකට කියන්නේ අමනුෂ්‍යයන්ගේ බැල්ම වැටුණා අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ලක් වුණා කියලා බේරෙන්න අමාරුයි. ඒ නිසා ඉෂ්ඨකාමී දෙවිවරු කියලා කියන්නේ අපි යහපත කරනකොට අපි වටේ නිර්මාණය වෙන පිරිසක්. දැන් අපි හිතමු හොඳට දරුවෙක් ඉගෙන ගන්නවා කියලා. ඒ දරුවා ඉගෙන ගන්නකොට ඒ දරුවගේ වටේ ඔන්න හොඳ යාළුවොත් හැදෙනවා. හොඳට ඉගෙන ගන්න කැමති අය අර වටේ හැදෙනවා. ඊළඟට ගුරුවරු දරුවෙකුගේ අනාගතයට එලියක් සපයන්න කැමති ගුරුවරු අර දරුවට ගොඩාක් ප්‍රිය වෙන්නේ නැද්ද? වැඩ කරන ළමයට. එහෙමයි ස්වාමී. ඒ වැඩ කරන ළමයා වෙනුවෙන් විශේෂයෙන් ගුරුවරු බලනවා නේ. මොකද ගුරුවරුන්ට එතකොට අර නිකන් හිතට හැඟීමක් තියෙනවා අනේ මේ ළමයා වෙනුවෙන් මහන්සි වුණාට කමක් නැහැ. මේ ළමයා වැඩ කරනවා. එහෙමයි. අන්න ඒ වගේ එකක්. ඒ වගේ තමයි ඉෂ්ඨකාමී දෙවිවරු කියලා කියන්නේ. අපි යහපතේ හැසිරෙනකොට ඒ දෙවිවරු අපේ ජීවිතයට ආශිර්වාද කර කර අපිට තව තවත් යහපතේ හැසිරීමට උදව් කරනවා.
යහපතේ හැසිරීමට උදව් කර කර සතුට වෙනවා. අන්න ඒ බඳු පිරිසක්. ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ තෙරුවන් සරණේ පිහිටා පින් කුසල් රැස් කරමින් වාසය කරනවා නම් පින්වතුනි ධර්මයේ හැසිරෙමින් වාසය කරනවා නම් අපි වටේ අල්පේ ශාක්‍ය වූත් මහේ ශාක්‍ය වූත් ඉෂ්ඨකාමී දෙවිවරු නිර්මාණය වෙනවා. ඉතින් ඒ උදෙසා අපි මොකද කරන්න තියෙන්නේ? අපි හොඳට යහපතේ හැසිරෙන්න ඒ යහපත මේ නිතර සිහි කර කර මගේ ඉෂ්ඨකාමී දෙවිවරු යම් තාක් සිටීද ඒ සියලු දෙවියෝ මේ පින් සාදරයෙන් අනුමෝදන් වෙත්වා කියලා ඒ දෙවියන්ට පින් දෙන්නේ. අවසරයි ස්වාමී. ඉතින් යහපතෙහි අපි මොනතරම් සිත අලවා කටයුතු කරන්න අවශ්‍යයිද? ඒ පිණිස හැම දිනකටම ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ඊළඟ අවස්ථාවත් ඔබ වෙනුවෙන් වෙන් කරගන්නවා. හලාවත සිට පින්වන්ත ඔබ ශ්‍රියානි මානෙන් මහත්මියට අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. මගේ අම්මා නැති වෙලා දැන් මේ අවුරුද්දකට කිට්ටු වෙනවා. ඒ වුණාට දැන් මේ අපේ නංගි තමයි අම්මව බලාගත්තේ. දැන් ගිරෙක් ඇවිත් ඉන්නවා නංගිත් එක්ක ඒ ගිරව හැමතැනම යනවා නංගි ගෑංගී වහනවා එහෙම. ඉතින් මං අහලා තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ කියනකොට සතෙක් කියලා ඉපදුනොත් මේ ඒ ආත්මෙන් අපිට නිදහස් කරගන්න බැහැයි කියලා අපිට හිතෙනවා ඒ අපේ අම්මද කියලා. දැන් ඒ නිදහස් කරගන්න අපිට මොනවා හරි කරගන්න දෙයක් තියෙනවද කියලා දැනගන්න තමයි මං කතා කරේ. හොඳයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමීන්. මෙලොවින් පරලොවට කෙනෙක් ගියාට පස්සේ ඒ මෙලොවින් පරලොවට ගියපු කෙනා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. කෙනෙක් අපිත් එක්ක ජීවත් වෙලා ඒ ජීවිතය අත්හැරලා පරලොවට ගියාට පස්සේ අපිට කලින් වගේ එයත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉස්සර අපි කණ්ඩ ගෙනත් දුන්නා දැන් කණ්ඩ ගෙනත් දෙන්න බෑ. ඉස්සර අපි ඇඳුම් පැළඳුම් ගෙනත් දුන්නා එහෙම ගෙනත් දෙන්න බෑ. එයා පරලොවක. අපි දන්නෙත් නෑ එයා කොහෙද කියලා. ඒ බඳු පරලොවක ගියපු කෙනා වෙනුවෙන් අපිට කළ හැකි එකම එක දේ තමයි මනාකොට පින් රැස් කරලා ඒ පින අනුමෝදන් කිරීම. ඉතින් ඒ පින අනුමෝදන් කරද්දී පින් ගන්න පුළුවන් තැන ඉන්නවා නම් ඒ පින එයාගේ ජීවිතේට ඒකාන්ත කොට ආශිර්වාදයක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය ගැන ඇහුවනේ ඒක බමුණේ. එහෙමයි ස්වාමීන්. ඒ බ්‍රාහ්මණතුමා මට මතක තියට ජානුස්සෝනි බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි දැන් ඔය අපි මළගිය ඥාතීන්ට පින් දෙනවනේ. ඒ පින් දුන්නම ස්වාමීනි ඔක්කොමලා පින් ගන්නවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ ස්ථානයේ හිටියොත් ගන්නවා අස්ථානයේ හිටියොත් නම් ගන්න නැහැ කිව්වා. එතකොට ස්වාමීනි ස්ථානේ මොකද්ද අස්ථානේ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ මිය පරලෝ ගිහපු කෙනා උපන්නේ දෙව්ලොව නම් ඒ දෙව්ලොවේ උපන්න කෙනා දිව්‍ය භෝජනයෙන් යැපෙනවා. එයා අර දිව්‍ය භෝජනයෙන් යැපෙන නිසා එයාට නිකන් අර පින තුලින් ආය අමුතුවෙන් භෝජන හදා ගන්න උවමනාව ඇත්තේ නැහැ. එහෙමයි. ඒ නිසා එයා ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කිව්වා. ඊළඟට යම් කිසි කෙනෙක් ඔන්න මරණින් මත්තේ උපන්නේ මිනිස්සු අතරේ නම් මිනිස්සු අතරේ උපන්න ඒක නම් ඉතින් අපිට ප්‍රකටයිනේ. දැන් අපි යන්නේ නැහනේ කවදාවත් මේ ඔන්න මට පින් දෙනවා කියලා ගන්නනේ. එහෙමයි ස්වාමීන්. අපි මනුස්ස ලෝකේ තියෙන දෙයක් අනුභව කරලා ඉන්නවා. අර පින ගන්න අපි යන්නේ නැහැ කියනවා. ඒ මනුස්ස ලෝකේ උපන්න කෙනා එන්නේ නැහැ කියනවා. තිරිසන් අතරේ උපන්නා ඒ තිරිසනා එන්නෙත් නැහැ පින අරගන්න. මොකද තිරිසන් ලෝකේ ඔය කන්න තියෙන දෙයක් කාලා එයා වාසය කරනවා. නිරේ උපන්න කෙනාට නිරේ ඒ නිරාදුක තියෙනවා. නිරේ ගිනිගුලි ගිනි වතුරයි තියෙන්නේ. එයා පින අරගන්න එන්නේ නැහැ කිව්වා. යම්කිසි කෙනෙක් ඉපදිලා ඉන්නේ පෙරේත ලෝකේ නම් ආන්නේ පෙරේත ලෝකේ උපන්න පින් ගත හැකි තැනක උපන්න. පින් ගැනීම පිණිස ශක්තියක් ඇතුව උපන්න. අන්නේ පෙරේතයා අපි පින් අනුමෝදන් කරනකොට ඒ පින ගන්න එනවා කිව්වා. එතකොට ජානුස්සෝනි ඇහුවා ස්වාමීනි දැන් එතකොට අපි පින් දෙනකොට ඒ පින අපත යනවා නෙවෙයි. දැන් අරගොල්ලෝ මැරිච්ච අය ඔක්කොම මේ පෙරේත ලෝකේ නොගිහින් වෙන වෙන තැන් වල නම් ගිහින් තියෙන්නේ. එහෙමයි. පින අපත යනවා නෙවෙයි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාලා නෑ ජානුස්සෝනි මේ අති දීර්ඝ සංසාර ගමනේ ඔබ දෙන පින ගන්නට ඕන තරම් ඥාති ඔබත් එක්ක ඉන්නවා. බොහෝ ඥාති සමූහයක් ඉන්නවා කිව්වා. එතකොට ජානුස්සෝනි නිකන් අමුතු කතාවක් කිව්වා. ස්වාමීනි එහෙමවත් හිටියේ නැත්තම් කිව්වා. දැන් තර්කයක් නේ. එහෙමයි. කිව්වා ස්වාමීනි එහෙමවත් හිටියේ නැත්තම් කවුරුත්ම නැත්තම් එතකොට පිනට මොකද වෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි ඒ පින ඔබට කිව්වා. රැස් කරපු පිනක් තියෙනවානේ. එහෙමයි. රැස් කරපු පින Tamanට තියෙනවා. හරියට දැන් අපි ගත්තොත් එහෙම අපි ඔන්න අපි යම් දොරකින් ඇතුළට යනවා කාමරයකට.
ඒ ගියාට පස්සේ මහත්තයා ඒ කාමරේ වෙන පිට වෙන්න තැනක් නැත්තම් අපිට ආයෙ එන්න වෙන්නේ කොතනින්ද? ආයෙ එන්න වෙනවා අර දොරෙන්මනේ. එහෙමයි. ඒ වගේ අපි දෙන පින කවුරුත් ගත්තේ නැත්නම් ඒ පින අපිටම යලෙන්නේ වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ ඔය. අපිට කළ හැකි හොඳට පින් රැස් කරලා ඒ රැස් කරන පින අනුමෝදන් කරන එක. අපි සමහරවිට අපි අර ඒ සත්තු සම්බන්ධයෙන් එහෙම අපි නිකන් අපි ආකල්පයක් නැති කරගන්නේ මේ සමහරවිට අපේ ඥාතියෙක් වෙන්න පුළුවන්, එක්ක අපේ අම්මා වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සමහරවිට අමනුස්ස දිෂ්ටි වැහුණාට පස්සේ ඒ දිෂ්ටි මහත්ය කියනවා මං අසවලා කියලා කියනවා. ඒ දිෂ්ටි කියනවා මං අසවලා, මං අහවල් කෙනා, මම ඕගොල්ලොන්ගේ අහවල් ඥාතිය එහෙම කියනවා. සමහරට ඒ දිෂ්ටි කියන්නේ බොරු. එහෙමයි ස්වාමීනි. ඉතින් එතකොට ඒ දිෂ්ටිකින්වත් අපිට මේ දැන් ඒ දිෂ්ටි කියලා කියන්නේ පෙරේත ලෝකෙක උපන්න කෙනෙක්නේ නේද? පෙරේත ලෝකෙක නීච උපතක. එහෙමයි. මනුස්ස ලෝකේ ඉද්දීත් බොරු කී කී හිටපු අය තමයි ඒක කියන්නේ. ඉතින් එතේට ගියාට පස්සේ ලේසියකින් ආයේ ඇත්තක් කියයිද? ඉතින් ඒ නිසා ඒක එහෙම තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන අපිට කළ හැකි දේ පින්වතුනි කරන්න. කළ හැකි දේ තමයි තමා මනාකොට පිනක් රැස් කරලා රැස් කරන පින තමන්ගේ මළගේ ඥාතීන්ට සතුටින් අනුමෝදන් කරන්න. එයයි කළ හැකි. අවසරයි ස්වාමීනි. ඉතින් ඒ කරුණ සම්බන්ධයෙන් අපි දරා ගන්න ඕන විදිය පිළිබඳව දහම් අනුශාසන අපි හැමදෙනාටම ලැබුණා. 0112 548යි 400 රැඳෙනවා. දැන් ඔබ පින්වන්ත ඔබ ශ්‍රියානි මහත්මිය තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. මම දහම් පොත්වල කියවලා තියෙනවා අම්මා කෙනෙක්ට දරුවෙක් හම්බෙද්දී ඇති වෙන වේදනාව යතුරු සිදුරකින් ඇත්තටම අදිනවා වගේ දැනෙනවා කියලා. එතකොට තව පොතේ සඳහන් වෙනවා ඒක ඇඩි කැඩි වලට කපනවා වගේ වේදනාවක් දැනෙනවා කියලා. එච්චර වේදනාවක් ඉඳින අම්මන්ට වැඳලා අම්මා සම්මා සම්බුද්ධත්වයට කියලා කියන්න ඕනේ නේද කියලා තමයි මම දැනගන්න කැමතියි. හොඳයි තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමීනි. මව් කුසක ඉන්න දරු පැටියෙකුගේ බිහිවීම සම්බන්ධයෙන් ඔහොම විස්තර අපේ අටුවා පොත්වල සඳහන් වෙනවා. මව් කුසේ ඉන්න දරුවාට දැන් සාමාන්‍යයෙන් අම්මා උණු වතුර බිව්වොත් එහෙම අම්මා උණු වතුර බොන වෙලාවල් වල සහ ඊළඟට අම්මගේ ශරීරයට උෂ්ණය වැඩි වුණොත් එහෙම එහෙමයි. අම්මගේ ශරීර උෂ්ණය වැඩි වෙනකොට අම්මට දැනෙනවා වගේ ගොඩාක් තදට අර දරු පැටියට ඒ උණුසුම දැනෙනවා කියනවා. එයාට අපහසුවක් හට ගන්නවා කියනවා. ඔගේ ඇඟ පිච්චෙනවා වගේ. අම්මගේ ඇඟ සීතල වෙනකොට එයාට හරියට නිකන් මේ උහුල ගන්න අමාරු සීත නිරේ ඉන්නවා වගේ අත්දැකීම එයාට දැනෙනවා කියනවා. අම්මා කෙනෙක් මේ අම්මා කෙනෙක්ගේ කුසින් එයා බිහි වෙනකොට ඒ බිහි වෙන යෝනි මාර්ගයෙන් දරු පැටියා එද්දී ඒ දරුවා හරියට නිකන් ඒ බිහිවීම ගැන කියන්නේ මේ ඇත් පැටියෙක්ව යතුරු සිදුරකින් එළියට අඳිනවා වගේ. එහෙමයි. බලවත් වේදනා සහිතව කෑ ගහගෙන අඬාගෙනනේ එළියට එන්නේ. ඉතින් මහත්තයා ඔය දුක ඉපදීමේ දුකයි. එහෙමයි. ජාති දුක්ඛ කියලා කියන්නේ දැන් ඒ ඉපදීම කියන එක එක ආකාරවලට තියෙනවානේ. ඉපදීම දැන් අපි ගත්තොත් එහෙම අපි උපතට කියන්නේ ඒකජ කියලා. අපි එකපාරයි උපදින්නේ. අම්මයි කුසේ ඉඳලා අපි බිහි වෙනවා. නම තව උපත් තියෙනවානේ ද්විජ කියලා. ද්විජ කියලා කියන්නේ බිත්තරේ. බිත්තරේ ඔන්න අපි හිතමු කිකිලියකගේ. කිකිලි බිත්තරේ එළියට දානවා කියලා එකක් තියෙනවා. එතකොට අර බිත්තරේ තෙරපිලා එළියට එනවා. ඒ එකක්. ඊට පස්සේ ආයෙ බිත්තරේ කඩාගෙන පැටිය ආයෙ එළියට එන්න ඕනේ. එතකොට ඒකේ දෙකක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා ද්විජ කියලා. එතකොට මේ උපත් යම්තාක් ඇද්ද ඒ උපත බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් කියලාද? ජාතිපි දුක්ඛ. උපත දුකකි. මේ උපත කියන දුක ඔය තියෙන්නේ. අපිත් ඒ දුක වින්දා. අපි ඒ දුක විඳගෙන තමයි මේ මනුස්ස ලෝකෙට ආවේ. අපි මේ අම්මගේ කුස ඇතුලේ කළුවරේ ඉන්නකොට වතුරක බැහැගෙන ඉන්නකොට අපටත් මහා බීති දැනෙන්න ඇති. අම්මා අඩිය තියලා යනකොට එන ගැස්ම අපිට මහා භයංකාර විදිහට දැනෙන්න ඇති. මව් කුසින් ප්‍රසූත වෙනකොට ඒ දැනිච්ච වේදන අපිට දැනෙන්න ඇති. අපිට මතකනේ. එහෙමයි ස්වාමීනි. ඒව මුකුත් අපිට සිහිපත් නැහැනේ. හැබැයි ඒව මතක නැති වුණාට ඒ විඳපු දේවල් අපි වින්දා. ඉතින් ඒ නිසා මේකෙදි මෙහෙමයි දැන් ඒ කාන්තාව මේ
දරු පැටියා වදනවා කියලා කියන්නේ මනුස්ස ලෝකෙට. ඒ අම්මා සුගතියකට උපතක් දුන්නා. දැන් අද අපි උපන්නේ මේ මනුස්ස ලෝකයේ සුගතියනේ මහත්තයා. මේ සුගතිය කියලා කියන්නේ මේ හැමතිස්සෙම ලැබෙන එකක්ද දුර්ලභ එකක්ද? ගොඩාක් දුර්ලභ එකක්නේ. සුගති උපත කියලා කියන්නේ කන කැස් බෑවා වියසිදුරින් අහස බලනවා වගේ ඊටාම කලාතුරකින් ලැබෙන එකක්. ඒ කලාතුරකින් ලැබෙන එකට අපිට අවසරේ එහෙම නැත්නම් අපිට ආරක්ෂාව දුන්නේ කවුද? අපේ අම්මා. ඒ අම්මත් ලොකු දුකක් උහුලනවා. ඔබ හිතන්න සාමාන්‍යයෙන් අම්මා කෙනෙකුගේ බඩට දරු පැටිය ආවට පස්සේ ওই දරු පැටියා මාස 6ක් වගේ වෙනකොට සාමාන්‍ය සැහෙන්න මෝරනවනේ මහත්තයා. ඒ මේරුවට පස්සේ සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් සති 36ක් සති 40ක් මේ දරුවව බඩේ තියාගෙන ඉන්නවනේ. අන්තිමේ දරුවා දඟලනවා, දරුවා පයින් ගහනවා. ඒ ඔක්කොම මේ අම්මට දැනෙනවනේ. ඊළඟට උහුල ගන්න බැරි අධික වේදනාවක් දරාගෙන මේ අම්මා මේ දරුවටව බිහි කරනවනේ. එතකොට ඒ අම්මා වෙනුවෙන් අපේ ගාව තියෙන්න ඕන හැමතිස්සෙම අනිවාර්යයෙන්ම හදවතේ හොඳ කෘතගුණයක්. කෙලෙ ගුණයක් තියෙන්න ඕනේ. ඒ අම්මා වෙනුවෙන් සහ ඒ තාත්තා වෙනුවෙන්. ඒ දෙන්නාම එකතු වෙලා තමයි අපිට මේ මනුස්ස ලෝකේ වරම අරගෙන දුන්නේ. ඒ දෙදෙනාගේම මේ ආරක්ෂාව අපට දුන්නා. ඒ දෙදෙනාගේම ආශිර්වාදය අපට දුන්නා. ඒ නිසා අපේ හදවත් තුළ ඒක තදට තියෙන්න ඕන එකක්. හැබැයි ඇහුවා අම්මා සම්මා සම්බුදු වේවා කියලා පතන්න ඕනද කියලා. අම්මා සම්මා සම්බුදු වේවා කියලා නෙමෙයි. අම්මාට ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරන්න ලැබේවා කියලා පතන්න. ද සම්මා සම්බුදු බව කියලා කියන්නේ ඒක දැන් කෙනෙක් සම්මා සම්බුදු වෙද්දී ඒ සම්මා සම්බුදු වෙන මහා පුරුෂයාට පවා දැන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේට මීට 20 අසංකේය කල්පලක්ෂයකට පෙර ඒ අම්මා කිව්වනේ මගේ පුතේ ඔයා සම්බුදු බව පතන්ට මාව මහ සයුරෙන් එතර කළා වගේ පුතේ ඔයා මේ සත්‍යයවත් එතර කරන්න සංසාරේ කියලා අම්මා කිව්වා. ඒක මහතේ ඒ අම්මට ආපු හිතක් නෙමෙයි. ඒක දෙවිවරු විසින් දාපු හිතක්. ඒකට හේතුව දෙවිවරුන්ගේ පරීක්ෂාවට ලක් වුණා මේ තරුණයාව. මේ තරුණයා 20 සංඛ්‍යායේ කල්පලක්ෂයකට පෙර අපේ බෝධිසත්වයෝ නැවුනේගී යනවානේ මේ මහා සාගරේ. යනකොට නැව බිඳුණානේ. නැව බිඳුනම මාත්‍ය සාමාන්‍ය මිනිස්සෙක් හිතන්නේ තමන් බේරෙන්නේ. මගේ පණ බේරගන්නේ කොහොමද? ඒක තමයි මිනිස්සුන්ට ප්‍රධාන දේ වෙන්නේ. මොකද කොච්චර අපි කතා කළත් අපි අපිටනේ ආදරේ. අපි අපේ ජීවිතය සම්බන්ධයෙන් තමයි රැකවරණය ගැන හිතන්නේ. එතකොට හදිසියෙ ලොකු ආපදාවක් ආපු ගමන් අපිට මුලින්ම මතක් වෙන්නේ අපිව. මං කොහොමද මාව රැකගන්නේ කියන එක. ඒ බෝධිසත්වයන්ට එහෙම නෙමෙයි උනේ. ඒ බෝසත් තරුණයා වීගෙන් වටපිට වැළුවේ අම්මකෝ කියලා. අම්මව බේර ගන්න ඕන. ඊට පස්සේ මවුන්ව කරට අරගෙන සම්පූර්ණ වතුරට පැන්නා. වතුරට පැනලා මහත්තයා එකම හිතයි තිබුණේ අම්මව බේර ගන්නවා. අම්මව බේර ගන්නවා කියන හිතෙන් මේ මහා සවිර මැද එක දිගට පීනන්න පටන් ගත්තා. මං හිතන්නේ ඒ බෝසත් තරුණයාට තිබුණු මොකද්ද පින්බලයක් නිසා වෙන්නේ නැති මේ මොහොත ඇසුරු කරගත්ත කිසි සතෙක්ගෙන් හානියක් උන්නේ නැහැ. දැන් පීනනවා. මහත්තයා දවස් 7ක් අම්මව කරේ තියාගෙන දිව්වා කියලා කවුරු හරි කිව්වොත් එහෙම අපිට නිකන් ඒක පොඩ්ඩක් සංශෝධනය කරගන්න පුළුවන්. ඔය දිව්වා කිව්වට සමහරවිට මහන්සි වෙන තැනකදී පොඩ්ඩක් ඇවිදගෙන යන්නත් ඇති කියලා අපිට කියන්න පුළුවන් නේ. මහත්තයා පීනීම එහෙම එකක්ද? පීනීම කියලා කියන්නේ මොහොතකට නවත්තන්න බැරි එකන්නේ. අඛණ්ඩ මහා සවිරුදියේ අඩු ගානේ වැවක වගේ පීනුවා නම් වතුර බිබී පීනන්න පුළුවන්කම තිබුණා. අර මුහුදු වතුර බොන්නත් බෑ. මහා සයුරුදියේ අම්මව කරේ තියාගෙන අඛණ්ඩ අදිෂ්ඨානයකින් දවස් 7ක් පීනන මේ තරුණයාගේ චිත්ත ධෛර්යය දෙවිවරු දැක්කා. එහෙමයි. දෙවිවරු දැක්කන්නේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අත්‍තරම ඉතින් අර අපි මිරිදියේ පිහිනුවා නම් මේ මහා සාගරේ පිහිනනවා කියන කාරණාව මිරිදියේ පිහිනවන මහතේ සාමාන්‍යයෙන් වතුරෙන් ලැබෙනවනේ ශරීරයට යම් සවිය. එහෙමයි. මුහුදු වතුර කියලා කියන්නේ මේ ශරීර වේලන එක. එහෙමයි. මුහුදු වතුර පෙවුනොත් එහෙම සම්පූර්ණ අභ්‍යන්තරේ වේලිලා යනවා. ඉතින් ඒ කිච්චර දුෂ්කරතාව විඳගෙන බෝධිසත්වයෝ පීනුවානේ දවස් 7.
දෙවිවරුගේ පරීක්ෂාව ලේසි පහසු පරීක්ෂාවක් නෙමෙයි. දෙවිවරු එතෙක් බලාන හිටියනේ. දවස් 7ක්. දවස් 7ක් පීනලා දවස් 7න් ලඟ වෙන්න බෑ කියනවා ඒ ගොඩබිමට. එහෙමයි. අවසානයේ දෙවිවරු උදව් කළා. දෙවිවරු මේ මුහුදු දිය කෙටි කළා. මේ වෙරළ ලං වුණා. බෝධිසත්වයෝ අම්මව බේරගත්තා. ඒ අම්මව බේරගත්තට පස්සේ දැන් බෝධිසත්වයෝ හොඳට වෙහෙසිලා. අම්මගේ ඔඩොක්කේ ඔළුව තියාගෙන ඉන්නවා. අම්මගේ ඔඩොක්කේ ඔළුව තියාගෙන ඉද්දි අම්මා ඔළුව අත ගන්න ගමන් අම්මගේ හිතට අදහසක් එනවා. පුතාට කියන්න ඕන කියලා. ඒ අදහස තමයි අරක. ඒක දෙවිවරුන්ගේ පණිවිඩය. මගේ පුතේ ඔයා මාව මේ මහා සයුරින් ඈතර කළා වගේ ඔයා බුදු වෙන්න. බුදු වෙලා මේ සසරගත සත්‍යයවත් සංසාර ගමනින් ඈතර කරවන්න. මෙහෙම අම්මාගේ කටින් අදහසක් ආවා. මේ ආවේ මහා වීරෝධාර මහ පුරුෂයෙකුට. ඒ නිසා අපි සාමාන්‍ය පින්වතුනි අපි ආදරේ නම් තව කෙනෙකුට ඒ ආදරය කරන කෙනාට බුදුරජාන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කියලා දෙන්න කියලා. තව කෙනෙකුට අපි ආදරේ නම් තව කෙනෙකුට ලෙන්ගතුයි නම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කියා දෙන්න කියලා. ඉතින් අපිව මේ ලෝකෙට ජනිත කරපු අපිට මේ මනුස්ස ලෝකයේ කියන සුගතිය දීපු අපේ ආදරණීය අම්මා ආදරණීය තාත්තා ඒ දෙන්නා තමයි අපේ ලෝකේ අපි ගොඩාක්ම ආදරය කළ යුතු දෙදෙනා. ඒ දෙදෙනා වෙනුවෙන් පැතුමක් අනිවාර්යයෙන්ම එකතු කරන්න. මගේ මෑණියන්ට මගේ පියාණන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා. ඒ උදෙසා ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තා දෙන්නට හොඳට සිල් ගුණ දම් පුරන්න උදව් කරන්න. නිවිය පරලෝකීයපු මව්වරුන්ට පියවරුන්ටත් නිති පින් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා කියන අදහසින් පින් අනුමෝදන් කරනවා. අවසරයි ස්වාමීනි. ඉතින් මව්පිය උපස්ථානයේ නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳවත් අපිට ධම්මාවාද අහන්න යෙදුණා. ඉතින් හෝරා දෙකකට ආසන්න කාලය නිමා වෙලා තියෙනවා. කරුතර මහා සංඝරත්නය අපිට අනුකම්පාවෙන් මේ සියලු කරුණු ධර්මානුකූලව පහදලා දෙන්නට යෙදුනේ. ඉතින් අපි මහා සංඝරත්නය වන්දනා කොටගෙන පුණ්‍ය අනුමෝදනා පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීන් අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාවත් සිදු කරනසේක්වා අවසරයි ස්වාමීන්. අද දවසේ දම් සභා මණ්ඩපය මේ සජීවී දහම් කතිකාවත වෙනුවෙන් දායකත්වයන් දරනු ලැබුවේ මාතර වාව හමන්දුව පදිංචි පින්වත් රෝසින් වික්‍රම පතිරණ සොහොයුරිය ඇතුළු ඒ පවුලේ දූ දරුවන් සියලු දෙනා ප්‍රධානතම අරමුණ තමයි 2021 වසරේ මැයි මාසේ 28 වන දින මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ මාතර රාහුල විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යනී පින්වත් සෝමාවතී වික්‍රම පතිරණ සහෝදරියට පරලොව සැපේ පිණිස මේ සියලු පින් අනුමෝදන් කරන අදහසින් රැස් කරපු සියලු පින් පළමුවෙන් අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සුරකින්නා වූ සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට ඒ සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින්වත් හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ පින් අනුමෝදන් ව දෙවියෝ ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. මේ සියලු දෙනාව යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ඒ වගේම සේරවිල මංගල රාජමහා විහාරාධිපති තැන්පත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ශ්‍රද්ධා රූපවාහිනී ගරු අනුශාසක තැන්පත් අපගේ පූජනීය අලුදෙනිය සුබෝධි නායක ස්වාමින් වහන්සේ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සදහවත් පින්වතුන්ලාට නිරතුරු අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදු කරන අපගේ පූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ගරුතර මහා සංඝරත්නයේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් අනගාരികා මෑණිවරු සිල් මෑණිවරු පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවෝද පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ අද දවසේ
ධර්ම දාන සිදු කරපු ඒ සදහවත් පින්වතුන්ලගේ ප්‍රධාන අරමුණ පරිදි 2021 මැයි මාසේ 28 වන දින මිය පරලෝ යන්ට යෙදුනා වූ මාතර රාහුල විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යනී පින්වත් සෝමාවතී වික්‍රම පතිරණ මහත්මියට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ මාටින් වික්‍රමරත්න වික්‍රම පතිරණ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. බේබිනෝනා විජේසිංහ මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. පී ගුණතුංග ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් වෙත්වා. නන්දාවතී වික්‍රම පතිරණ, සෝමදාස වික්‍රම පතිරණ, පියසීලී වනිගසේකර, ඩේවිඩ් වීරසේකර යන සහෝදර සහෝදරියෝ සියලු දෙනාටද පින් අනුමෝදන් වෙත්වා. නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටපත් වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය දැනට අසනීප තත්වයෙන් පසුවෙන පින්වත් දයානන්ද වික්‍රම පතිරණ සහෝදරයාට සැලසී මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරමු. සුජීවත්ව සිටින පින්වත් සමිත් නාමල් අවුරා ඉනෝකා සහ තක්සිලා යන ඒ දූ දරුවන්ට ඒ වගේම තිසලි තිසත් යන මුණුපුරු මිනිපිරියන්ට නන්දසිරි වික්‍රම පතිරණ සී වීරතුංග අනුලා කොඩිතුවක්කු යන සහෝදර සහෝදරියෝ ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මියෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ධර්ම දාන සිදු කළ මාතර වාවහමන්දුවේ පදිංචි පින්වත් රෝසින් වික්‍රම පතිරණ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල තම තමන් කරන කියන රැකී රක්ෂා ව්‍යාපාරාදිය දියුණුවට පත් කරගන්නට ලැබේවා. දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතයට යහපත සලසන කලන මිතුරු ඇසුර තව තවත් ලැබමින් පින්වතුන්ලාට සුවසේ පින් කරගන්නට ලැබේවා. සුවසේ ගුණධර්ම දියුණු කරගන්නට ලැබේවා. පෙනෙන නොපෙනෙන බාධා ජීවිතවල ඇතනම් සියල්ල දුර වෙලා තමන්ට සැනසෙල්ලේ තමන්ගේ ජීවිතේ ගත කරන්න ලැබේවා. ධර්ම දාන සිදු කළ ඔබට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාට ඒ වගේම අද දවසේත් මේ ධම්සභා මණ්ඩපයේ මෙහෙවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට ධම්සභා මණ්ඩපයේ සජීව විකාශයක් විදිහට ඔබ වෙත අරගෙන එනකොට ඒ උදෙසා ලොකු කැපකිරීමක් කරන මේ ධම්සභා මණ්ඩපයේ නිෂ්පාදක කණ්ඩායමට ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු ඒ පින්වත් හැම දෙනාට ඒ වගේම සුපින්වත් ඔබට මේ ගෞතම ශාසනය තුළම උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. පෙරවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පා වෙන්න හෝරා දෙකකට ආසන්න මේ කාලය මුළුල්ලේම දහම් අනුශාසනාවන් අවවාදයෙන් ලබා දුන්නු ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. යම්සේ ගරුතර මහා සංඝරත්නයේ වැඩම කොටගෙන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ වගේම අන්තර්ජාල සජීව අවකාශයන් ඔස්සේ පින්වන්ත හැමදෙනාමත් කැටුව ධම්සභා මණ්ඩපය කරවා ලෝකයට ශ්‍රී සද්ධර්මයේ දායාද කොටගෙන අපේ ඒකරාශී කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනා වෙනුවෙන් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනා වර්ෂ 2021 මැයි මාස 28 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන මාතර රාහුල විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යනී සෝමාවතී වික්‍රම පතිරණ පින්වන්ත සහෝදරියට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාව ඇතිව මාතර වාවහමන්දුව පදිංචි පින්වත් රෝසින් වික්‍රම පතිරණ සොයිරුවේ ඇතුළු ඒ පින්වන්ත දූ දරුවන් පිරිස සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වන්ත හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් අනාගත බිය පිළිබඳව සිහි කැඳවන උතුම් දහම් පරයයන් අද දවසේ අපිට අවවාද ලබන්නටත් අවස්ථාව යෙදුණා. ඉතින් මුළු මහත් ජාතියේම සිත
අප්‍රමාදයේ යොහුසුළු වී දහම් සිත වඩන්නට අවකාශ සාදා ගනිත්වා කියන සැදේවා කියන පැතුම අපි තබනවා. එහෙමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නොයත් ඔබ වුණ ගැහෙන්නම් ආරාධනා කරනවා හැම දිනාටම රාත්‍රී පිරිත් දේශනාව සමගිනුත් ඒක රාසි වන්නට. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.